අයිබෝන් අදත් සුපුරුදු විදිහටම කරට කර දේශපාලන සංවාදයයි අප ආරම්භ කරන්නේ. කතා කරන්නට බොහෝ මාතෘකා මේ මොහොත වන විට පවතිනවා. අපේ වසංගතයකට මුහුණ දෙමින් එය යම්තාක් දුරකට ජයගනිමින් සිටින මොහොතකදී වෙනදාට වඩා රෝගීන් ප්‍රමාණය අඩුවක් වාර්තා වෙමින් පවතින මොහොතකදී එන්නත් කරන ක්‍රමවේදය අනෙකුත් රටවල් හා සාපේක්ෂව යහපත් ප්‍රශස්ත තැනක පවත්වාගෙන යන විටදී මේ වන විට වසංගතය පාලනය කිරීම ක්‍රියාත්මක වන අතරතුර අනෙකුත් රාජ්‍ය කටයුතු සහ සියලු දේ සාමාන්‍ය තත්ත්වයට ආරක්ෂිත ක්‍රමවේද යටතේ පත්වෙමින් තිබෙන මොහොතකදී අපට කතා කරන්නට තිබෙනවා සීනි ප්‍රශ්නයක් පිළිබඳව. ඒ වගේම අපට කතා කරන්නට තිබෙනවා ජනාධිපති කමිෂන් වාර්තාව පිළිබඳ පාස්කු ප්‍රහාරයට අදාළ වුණු මේ සම්බන්ධයෙන් දැන් විවිධ කතිකාවන් පාර්ලිමේන්තුව තුලත් ඇති වුණා. ඒත් එක්කම දේශපාලන පරිගැනීම් හා සම්බන්ධ කමිටු වාර්තාව පිළිබඳ කතා කරනවා. ඒත් එක්කම මේ මොහොතේදී යම් යම් කාරණා එකින් එක මතුවෙමින් තියෙනවා. ඒ අතරින් පරිසරය සහ විශේෂිත වුණු කාරණා. විපක්ෂය නිරන්තරයෙන් හන්නගෙන කාරණා බවට පත්වන්නේ මේකයි. මේවට ආණ්ඩු පක්ෂයෙන් ලබා දෙන පිළිතුරු මොනවද කියන දේ පිළිබඳ කිසිදු මැදිහත් වීමකින් තොරව අපක්ෂපාතීව අපි මේ ජාතික රූපවාහිනී වේදිකාව තුලදී කරට කර තුලදී කඩවෙන් කරනවා. ඒ අනුව සුපුරුදු විදිහටම අද දවසේදීත් අපි ආරාධනා කළා සමගි ජන බලවේගයට, ඒ වගේම වර්තමාන රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. ඒ අනුව පක්ෂ විපක්ෂ කාරණා මොනවාද මේ සියලු දේ පිළිබඳ වාද විවාද කරන්න වට තුනක කතා බහ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් අපි ආරාධනා කරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පීරිස මන්තුමනි ආයුබෝවන් මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ මැතිතුමනි ආයුබෝවන් මම ගෞරවයෙන් පිළිගන්නවා. සමගී ජන බලවේගය වෙනුවෙන් අපි ආරාධනා කරා මුජබ රහුමාන් මන්ත්‍රීතුමනි ආයුබෝවන් මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම සමගී ජන බලවේගය වෙනුවෙන් සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීතුමනි ආයුබෝවන් මම ගෞරවයෙන් පිළිගන්නවා. අපි මුලින්ම මේ මොහොතේ රටේ පවතින තත්ත්වය පිළිබඳ සංවාදයට යමු. මාතෘකා එකින් එක ලඝු කර ගන්නවට වැඩිය විපක්ෂීය විදිහට සමගී ජන බලවේගය අද දවසේ විශේෂ නෝන්ගේ සංවත්සරය පැවැත්වුවා. මම කැමති මුලින්ම සුජිත් සංජය පෙරේරා මන්තුමනි මේ මොහොතේ රටේ තත්ත්වය පිළිබඳ විපක්ෂීය අදහස පළුවෙන් පළ කරනවා. කල්පකල ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ජාතික රූපවාහිනියට අද මේ කාට කර වැඩසටහන මට ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම අද වර්තමාන තත්ත්වය ගැන කතා කරනවා නම් මම හිතන්නේ අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ පහුගිය ජනාධිපතිවරණේ ඉඳන්. මොකද අපි දැක්කා සෞභාග්‍ය දැක්ම කියලා එක තමයි අපේ ජනාධිපතිවරණේ ගරු ජනාධිපතිතුමාත් ඒ වගේම වර්තමාන පොදු ජන පෙරමුණේ ආණ්ඩුවත් ඉදිරිපත් කෙරුවේ. ඉතින් ඒ අවස්ථානුකූලව අපි දන්නවා ඒ වෙලාවේ රටේ තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි රටේ ජාතික ආරක්ෂාව. ඒ වගේම පරිසරය ආරක්ෂා කරන්නත් ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව ඉන්න චූදිතන්ට දඩුවම් දෙන්නත් ඊට අමතරව මහ බැංකු කොල්ලේ සම්බන්ධ විශාල ආందోලනයක් තිබුණා. ඒ සම්බන්ධව දඩුවම් දෙන්නත් ඕනේ කියලා තමයි එදා මං හිතන්නේ ප්‍රධාන සටන් පාඨය වෙලා බලය ලබා ගත්තේ. ඉතින් නමුත් අපි දන්නවා දැන්ට අවුරුද්දයි මාස 4ක් ගත වෙලා තියෙනවා. ඒ ගත වෙලා තියෙන අවස්ථාවේදී අපි දන්නා මේ රටේ ජනතාවට මම දන්නා තරමින් නම් මේ කිසිම කියපු කාරණාවකට එහෙම නැත්නම් වෙච්ච පොරොන්දුවකට සාධාරණයක් ඉෂ්ට කරන්න වර්තමාන ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් අපි දැක්ක විශේෂයෙන් මේ අවස්ථානුකූලව දැන් හුඟක් වෙලාට ආందోලනයට ලක් වෙලා තියෙන එකක් තමයි වංචාව හා දූෂණය. මොකද අපි දන්නවා අපේ ආණ්ඩුව කරන කාල සීමාව තුළදී වංචාව දූෂණය සම්බන්ධ විවිධ අවස්ථාවල චෝදනා කෙරුවා. ඒකෙන් ප්‍රධානම චෝදනාව තමයි මහා බැංකු වංචාව. මහා බැංකු වංචාව සම්බන්ධව මම හිතන්නේ ඒ අවස්ථානුකූලව විපක්ෂයේ දැන්ට ඉන්න මන්ත්‍රීවරුත් ඒ වගේම හිටපු මැති ඇමතිවරුත් නිරන්තරයෙන් කතා කරුවා මාධ්‍ය මගිනුත් මේ රටේ ලොකුම සිද්ධ වෙච්ච වංචාව විදිහට තමයි එදා හඳුන්වන්න කටයුතු කෙරුවේ. ඊට පස්සේ අපිට මතකයි ඒ අවස්ථානුකූලව අපි බලයට පැමිණිච්ච ගමන් පැය 24ක් ඇතුළත මේ මහා බැංකු හොරුන් ටික අල්ලලා දඬුවම් දෙනවා කියලා කිව්වා. අපිට මතකයි අත්අඩංගුවේ නැති ඒ කියන්නේ පිටරට ගිහිල්ලා හිටපු අර්ජුන මහේන්ද්‍රන්න පැය 24න් කුදලගෙන එනවා කියලා කිව්වා. කණෙන් අලලා තමයි අරන් ඉන්නේ කියලා තමයි එදා කිව්වේ. ඉතින් එහෙම කරලා ඉවරලා දමුන්නාස්ලා දන්නවා අපි දැන් අවුරුද්දයි මාස 4ක් ගත වෙලා තියෙනවා කිසිම අවස්ථාවක ඒ සම්බන්ධව තාම පියවරක් කරගන්න මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ අද තියෙන හොඳම දේ තමයි දැන් එදා මහා වංචාව ඉතිහාසයේ ලොකුම වංචාව කියලා කිව්වට පස්සේ අද අපි දන්නවා. අද මම හිතන නිරන්තරයෙන් හෙරි වෙලා තියෙන එකක් තමයි මේ සීනි වංචාව. ඒ කියන්නේ බදු සහනයක් ලබා දීලා තමන්ගේ දේශපාලන හිතවතුන්ට සීනි ගෙන්වීමට ලබා දීලා රජයට අහිමි වෙච්ච බිලියන 15.9ක මුදල සම්බන්ධව. අද ලොකු ආන්දෝලනයක් කියන දේ
පාරිභෝගිකයාගේ පැත්තෙන් ඉඳලා නෙමෙයිද ඔබතුමන්ලා බලන්නේ? නෑ පාරිභෝගිකයා පැත්තට කිසිම වාසියක් සිද්ධ වුණේ නෑනේ. අපි දන්නා බදු සහන යම් යම් අවස්ථාවලදී ලබා දෙනවා. ඒ සම්බන්ධව තර්කයක් නෑ. බදු සහන ලබා දෙනවා, බදු වැඩි කරනවා. ඒ අවස්ථානුකූලව සමන ව්‍යාපාරිකයන්ට, ඒ වගේම ගොවියන්ට නොයෙකුත් ආකාරයේ වාසි වෙන්නත් ඒවට කටයුතු කරනවා. ඒ වගේම අපේ පාරිභෝගිකයන් පැත්තෙන් ජනතාවට වාසි වෙන්න තමයි හුඟක් අවස්ථාවලදී මේ සහන දෙන්නේ. නමුත් මේ සහනයෙන් කිසිම වාසියක් සිද්ධ වුණේ නැහැ. මොකද අපි දන්නවා ඒ අවස්ථානුකූල සීනි තිබුණේ වෙළඳ පොලේ සාමාන්‍ය රුපියල් 120 විතර වගේ මිලකට. ඒ වුණාට දැන් ඒ අවස්ථානුකූලව 120 තිබුණාම මේ සීනි වල බදු ආදායම රුපියල් 50 ඉඳන් රුපියල් 49.75ක් අඩු කරලා 725කට තමයි බද්ද පැනවන්න කටයුතු කෙරුවේ. ඉතින් අපි දන්න එක පාරටම මේ රටේ සාමාන්‍ය සීනි තොගයක් තියෙන අවස්ථාවදී සීනි මං හිතන්නේ ටොන් 30000ක් විතර වගේ ඒ අවස්ථානුකූලව ගෙන්නන්න කටයුතු කරුවා එක්තරා පුද්ගලෙක්. ඒ කියන්නේ විල්මා සමාගම් මගින් තමයි ගෙන්නුවේ කියලා අපිට දැන් තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුවට දුන්නු වාර්තාවෙත් ඒ සියලුම කරුණු සඳහන් වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට දුන්නේ. මේ වගේ වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. මේක කිසිම සත්භාවයක් නැහැ. මොකද අපි දන්නා මේක හදිසිය අහඹුලේ සිද්ධ වීමක් නෙමේ. මේ තොරතුරු අනිවාර්යයෙන්ම තමන්ගේ දේශපාලන හිතවතුන්ට තමන්ට දේශපාලනයේදී ජනාධිපතිතුමනි උදව් උපකාර කරපු වියත්මගේ කියලා අවස්ථානුකූලව තමයි වියත්මගේ රැස්වීම පවත්වන්න අවස්ථාව සලසලා දීපු මුදල් ලබා දීපු උදවියට තමයි මේ වාසිය ලබා ගන්න කටයුතු කරලා තියෙන්නේ. ඊට අමතරව අපි දන්න කිසිසේත්ම රුපියල් 85ට ඒ බදු වාසිය දුන්නා නම් රුපියල් 85ට මේ සීනි අපේ වෙළඳපොලේ තියෙන්න ඕනේ. නමුත් එහෙම දුන්නේ නැහැ. අපි දන්නවා සතුසි තිබුණා. එක්තරා ප්‍රමාණයක් සතුසිදි ගන්න පුළුවන් කියලා ගැසට් නිවේදනයක් දාලා රුපියල් 85ට තිබුණා. නමුත් ඒක සමහරක් අවස්ථාවලදී අපේ පාරිභෝගිකයන්ට ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. සතොසට දුන්නත් ඒ පැත්තෙනුත් රජයට ලොකු පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. අපි දන්න ධර්මී. විශේෂයෙන්ම අපි දන්නවා ඒ වෙලාවේ සතොස සභාපතිතුමාට ඉල්ලා සෙන්ඩ සිද්ධ වුණ හේතුව නිසාම මොකද 85ට මිලදී ගන්නට සූදානම් වෙන හරණන්ගේ බදු සහනයත් එක්ක රුපියල් 85ට මිලදී ගන්නට තිබුණා. නමුත් සතොස මිලදී ගත්තේ රුපියල් 100 අවස්ථා 3කදී මිලදී අරන් තියෙන එක අවස්ථාවක් 117ට මට මතක හැටියට 121ට ඊට පස්සේ රුපියල් 125ට. එහෙම අරගෙන තමයි සතොසත් පාඩු විඳගෙන රජයට බදු ආදායමත් අහිමි වෙලා සතොසත් පාඩු විඳගෙන මේ අපේ ජනතාවට ඒත් රුපියල් 85ට සීනි ටික ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මේක තමයි අද වර්තමාන ආණ්ඩුවේ සැබෑ තත්ත්වය. මේ කියපු එක දෙයක්වත් උනේ නැහැ. ඉතින් ඊට පස්සේ ලොකුම ආందోලනයේ තියෙන කාරණාව තමයි මේ පරිසරය සම්බන්ධව. අපිට මතකයි පරිසරය ගැන නොයෙකුත් ආකාරයේ අදහස් උදාස් කරලා පරිසරය රකින්නවා රටේ ආරක්ෂාව ඇති කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විතරයි කියලා ඇවිල්ලා අද ලංකා ඉතිහාසයේ කවදාක්වත් මං හිතන්නේ මෑත ඉතිහාසයේ කවමදාක්වත් මේ වගේ පරිසර හානියක් සම්බන්ධව තොරතුරු ලැබුණයි කියලා එහෙම නැත්නම් වාර්තාවල් පුවත්පත් වාර්තාවල් අපි දැක්කේ නැහැ. නමුත් අද පත්තරයක් අරන් බැලුවොත් එහෙම නැත්නම් අපි රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති වලට සවන් දෙනකොට හැමදාම අපි දකින්නේ කොහේ හරි කැලයක් විනාශ කරනවා අපි දකිනවා. ඉතින් මේක ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. අපිට මතකයි බදූදීන් මහත්මයාට ඉල්ලා අස්සෙන්ට කිව්වා. බදූදීන් මහත්තයාට ඡන්ද දෙන්න එපා දුන්නොත් එහෙම අපිට ගමට එන්න එපා කිව්වා. ඒ වගේ ලොකු මතයක් ගෙනිච්ච විල්පත්තු කැපුවයි කියලා. ඒකත් අපේ කාලේ නෙමෙයි සිද්ධ වුණේ. ඒකත් අර බැසිල් රාජපක්ෂ මහත්තයා ඇමති කාලේ ඉන්නකොට තමයි මේ අවස්ථාව ලබා දීලා බදරුදීන් මහත්තයා කැලේ කැපුවේ. එතුමා පැහැදිලිවම ප්‍රකාශ කරුවා මේක මේ අපේ කාලක සීමාවදී මේ සිද්ධ වුණේ. මේක 2015ට ඉස්සෙල්ලා මේ දේ සිද්ධ වුණේ. අපි මිනිස්සු පදිංචි කරුවේ ඒ කාලේ. නමුත් ඒව එකක්වත් පිළිගත්තේ නැහැ. ඒ අවස්ථානුකූලව එතුමා තමයි මේක කෙරුවේ කියලා තමයි කිව්වේ. නමුත් ඒවට දඬුවනුත් නැහැ. ඒවා සම්බන්ධව අද කතා කරන්නෙත් නැහැ. දැන් ජයටම දේශපාලන හිතවතුන් එක්ක එකතු වෙලා මේ ඉඩම් මංකොල්ල එක එහෙම නැත්නම් පරිසර විනාශ කිරීම වැඩ පිළිවෙලකට රජය යනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අපිට කෙටි තනි වචනෙන් උත්තරයක් දුන්නොත් අද ඔබතුමාලා සංවත්සරේ පැවැත්වුවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආයේ ගමනක් ඇත්තේම නැද්ද ඔබතුමාලාගේ? නෑ එහෙම එකක් නෑ. අපි අත් වශයෙන්ම අපි පක්ෂයක් හැට දැන් වෙනම ගමනක් ගෙලි වෙලා වෙනම සංවත්සරේ අපි පැවැත්වුවා. ඊටමත් කෙටි කාලෙකින් තමයි අපි මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ලබාගෙන මේ රටේ ප්‍රබලම විපක්ෂයේ බවට පත් වෙන්න සිද්ධ වුණේ. ඉතින් අපි තවදුරටත් ඉතින් අපි බලාපොරොත්තු වෙමින් ඉන්න එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ ඉදිරියට යන්න. අලිය ලකුණට සමුදුන්න සම්පූර්ණයෙන්ම. නෑ එහෙම එකක් නෑ. අපි අවස්ථානුකූලව කල්පනා කරලා බලනවා. හොඳයි. බොහොම ස්තුතියි. ඔබතුමා බදු සම්බන්ධයෙන් මානා දැනුමක් ඇති කෙනෙක් හින්දා අද දවස බොහොම වැදගත් වේවි බලබඩ මන්ත්‍රීතුමනි. ඇත්තටම අපිට පැහැදිලි කරනවා නම් මේ සීනි සම්බන්ධයෙන් මොකද්ද වෙලා තියෙන්නේ කියන කාරණේ. චාමර බොහොම ස්තුතිවන්ත වෙනවා. අද මේ කට්ටකර වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව අපේ සුජිත් සංජය මන්ත්‍රීතුමා පැහැදිලි කිරීමක් කළා. අපි මේක පටන් ගන්න ඕනේ සාකච්ඡාව මේ 2019 ජනාධිපතිවරණයෙන් පසුව ඇතිවෙච්ච තත්ත්වයක් කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ඒකෙන් පේනවා මේ රටේ ජනතාවට මේ සමගි ජන බලවේගය 2019 වෙනකොට මේ රටට අත් වෙලා තිබිච්ච ඉරණම
පිළිබඳව කොච්චර ලස්සනට අමතක කරවන්න උත්සාහ කරනවද කියන කාරණාව. ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කලින් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මොකද අපි ලංකාවේ ආර්ථිකය සේවා ආර්ථිකයක් ලෙස කේන්ද්‍රගත කරලා යහපාලන රජය විසින් අපේ නිෂ්පාදන ආර්ථිකයේ බිඳවට්ටලා සමස්ත පරිභෝජන රටාවම ආනයන මත යැපෙන තත්යකට පත් කරලා දේශීය කුසිකර්මාන්ත, දේශීය ලදරු කර්මාන්ත, දේශීය බැර කර්මාන්ත, නැගීන කර්මාන්ත මුළුමනින්ම අකර්මණ්‍ය කරපු ආර්ථිකයක් තමයි 2019 චාමර අපිට හම්බ වෙන්නේ. ඒ වගේම සඳහන් කරන්න අවශ්‍යයි ලෝක ආර්ථික අවපාතයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා 2019 ඉවරලා 2020 ලබනවත් එක්කම මේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග. ඒ වගේම ඊට වඩා බරපතල විවසනයක් මේ කියන යහපාලන රාජ්‍ය තුල අපේ මේ කණ්ඩායම විසින් නිර්මාණය කළා රාජ්‍ය සේවකයන්ගේ කොඳුනාරටි බිඳ දැමීම. විශේෂයෙන්ම ජනාධිපති ලේකම්වරයා හිරබාරයට අරගෙන අත්අඩංගුවට අරගෙන සිරගත කිරීම, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂක ජෙනරාල්වරු මේ தත්ත්වය විතරක් නෙමෙයි රටේ තිබිච්ච බොහෝ නීති රීති සංශෝධනය කළා. ඒ නීති රීති වලින් ආවරණය වෙච්ච මුදල් පරිපාලන ක්‍රියාවලිය නැත්නම් ආයතන සංග්‍රහ, මුදල් රෙගුලාසි සහ ෆිස්කල් ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති රටේ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය සේවකයන්ට හම්බ වෙලා තිබිච්ච ආවරණ මුළුමනින්ම ඉවත් කළා. රාජ්‍ය සේවයේම අකර්මණ්‍ය තත්ත්වයට පත් කළා. එවැනි ආර්ථිකයක් තමයි අපි 2019 ගන්නේ. ඉතින් ඒ தත්ත්වය කොවිඩ් වසංගතය හරහා නිර්මාණය වෙච්ච තත්ත්වයක් සමග ගලපපුවාම රට මේ තත්ත්වයෙන් පවත්වාගෙන යන එක පිළිබඳව අපි සතුටටපත් වෙන්න අවශ්‍යයි. අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු මේ අපේ රාජ්‍ය මේ කළමනාකරණය කරගෙන යන ආකාරය ඊටාම ප්‍රශස්තයි කියන කාරණාව තමයි අපිට කියන්න තිබෙන්නේ. ගැටලු නැතුව නෙමෙයි, අභියෝග නැතුව නෙමෙයි, අඩුපාඩු නැතුව නෙමෙයි, ඕන තරම් අඩුපාඩු පෙන්වන්න පුළුවන්. නමුත් අපි දන්නවා ජනතාවට පොරොන්දු දීලා ඇවිල්ලා 2000 අවුරුදු 5කට බලයකට අවුරුදු 6කට බලයටපත් වෙච්ච රජයට අවුරුදු 4මාරක් වෙනකොට ගෙදර යන්න සිද්ධ වුණේ ඇයි? මෙන්න මේ එකකටවත් පිළිතුරු දෙන්න බැරි වුණා. ඒ தත්ත්වයක් එක්ක තමයි අපි දකින්න ඕනි මේ අය මේ සීනි වලට පනවන ලද බදු සංශෝධනයේට මේ රටට කියන උත්තරේ. දැන් මෙතුමා කියනවා ඉතා විශාල වංචාවක් සිද්ධ වුණා. සීනි වල බද්ද සංශෝධනය කිරීම තුළින් එක්තරා ව්‍යාපාරිකයෙකුට වාසියක් සිද්ධ වුණා කියලා. ඒ වගේම මෙතුමලා අමතක කරලා තියෙනවා මේ බදු සංශෝධනයේ එක්ක මේ තියෙන ගැසට් නිවේදනය, මේ ගැසට් නිවේදනයේ තියෙනවා බදු සංශෝධනයේ හරහා භාණ්ඩ වර්ග 20ක පමණ බදු සංශෝධනය කරනවා. බදු පහළට අරන් යනවා. බදු සංශෝධනය කිරීම කියලා කියන්නේ ආර්ථික ප්‍රතිපත්තියක්. මේක රාජ්‍ය ප්‍රතිපත්තියක්. එතකොට බද්දක් බදු අඩු කිරීම හෝ වැඩි කිරීම රජයේ ප්‍රතිපත්තියක් විදිහට ගත්තාම ඒ බදු වලින් භාණ්ඩයේ මිලට වන බලපෑම මත ඒ භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන, නිෂ්පාදනය කරන හෝ විකුණන වෙළඳ ව්‍යාපාරිකයන්ට වාසි වෙන්න අවාසි සාගත තත්ත්වයන් සිද්ධ වෙනවා. දැන් මේ අය කියන විදිහට දැන් සීනි වල බදු අඩු කරනකොට ඇයිද මේගොල්ලෝ පරිප්පු ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි සැමන් ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි කරවල හාල් මැස්සෝ ගැන කතා කරන්නේ නැත්තේ? මේක කොච්චර තියෙනවද? මයිසූර් පරිප්පු තියෙනවා, කහ පරිප්පු තියෙනවා, සැමන් තියෙනවා, හුරුල්ල තියෙනවා, ඊළඟට නොයෙකුත් ಜಾති තව ගොඩක් ටිකක් තියෙනවා. සීනි, උක්සීනි මේ එක දෙයක් විතරක් ගැන කතා කරනවා. ඒකට හේතුව මොකද්ද? මෙතනදී මේ සීනි වෙළඳාමේ නීති වෙලා හිටපු ව්‍යාපාරය ව්‍යාපාරික වශයෙන් උපකල්පනයක යෙදලා තිබෙනවා. මොකද ඒ අයට ලොකු ඒගොල්ලන්ගේ තමයි ලංකාවේ සීනි වෙළඳ මාකට් එකෙන් ලොකු ප්‍රතිශතයක් හසුරුවන්නේ. මෙයා කල්පනා කළා මේක తాවකාලික කරපු අඩු කිරීමක්. ඒ නිසා අපි විශාල තොගයක් ගෙනහැල්ලා ගබඩා කරගන්න ඕනි. දිගටම මේ සීනි වලට අඩු කරපු බද්ද ඊළඟට වැඩි කරાવી කියන උපකල්පනයෙන් යුතුව මේ අය ලොකු තොගයක් සීනි වල ආයෝජනය කළා. විශාල සීනි තොගයක් රටට ගෙනාවා. පුංචි ප්‍රශ්නයක් තියෙනවා මන්තුමනි. දැන් මේකට කෙරෙන චෝදනාවක් තියෙනවා. මහ බැංකු බැඳුම් කර වංචාවේදී මාමා බෑනට හොරෙන් මිල ගණන් සහ සියලු දේවල් දීලා කාලය වෙනස් කරලා දුන්නා කියනවා. ඒ වගේම මේ සීනි ප්‍රශ්නේදීත් බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න කලින් ඔබතුමන්ලට වියත්මකට උදව් කරා හෝ කියන පදනම යටතේ ඔහුන්ට ලබා දීමක් කරාද බදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරන්න කලින් මෙහෙම දෙයක් කරනවා කියලා. ඒක තමයි දැන් අපි ගත්තොත් එහෙම
මොකද්ද වංචාවක් කියලා කියන්නේ? වංචාවක් කියන්නේ පූර්ව සැලසුම් සහගත දුස්සන්ධානයක් මගින් ක්‍රියාත්මක කරන දෙයක්. ඒකන මහ බැංකු වංචාව කියලා කියන එකේදී හිටපු මුදල් ඇමතිවරයාට පැහැදිලිවම චෝදනා එල්ල වෙලා තිනවා. එතුමා කියනවා රජයේ බැංකුව ඇතුළු ඔක්කොම බැංකු වලට අපි මෙහෙම බැඳුම් කර වෙන්දේසියක් කරනවා. ඔයගොල්ලෝ කවුරුත් මේ ගානට උඩ ලන්සු ඉදිරිපත් කරන්න එපා කියලා. ලන්සු ඉදිරිපත් කරන්න එපා කියලා කියනවා. ඊළඟට කියනවා වෙන්දේසිය පියවන්න විනාඩි භාගයකට කලින් ගිහිල්ලා කියනවා 1 බිලියනයකට කැඳවලා තිබිච්ච එක බිලියන 10කට වැඩි කරන්න කියලා. ඊළඟට ඒ තොරතුරම මාමහරා බැහැනට ගිහිල්ලා තියෙනවා ඉල්ලලා තියෙන 1 බිලියනයක් වුණාට බිලියන 10ක් දෙන්න ඔයා මිල ගණන් ඉදිරිපත් කරන්න කියලා. දැන් මේක දුස්සන්දානියක් නෙවෙයිද? මෙන්න හොරකම මෙන්න වංචාව. දැන් මේ කියන වංචාවක තියෙන ඕනි ලක්ෂණ වලින් මොනවද සීනි ගණදෙනුවේ තියෙන්නේ? මේක තුල මේ සීනි ආනයනය කරන ව්‍යාපාරිකයා විසින් අයිතු ලාභයක් ලබලා තියෙනවා කියලා මෙතුමලා කියනවා වෙන්න පුළුවන්. ඒ සීනි ව්‍යාපාරිකයට කොහොමදවත්ම ගියේ නැහැ මේක අඩු කරනවා කියන පැහැදිලිවම අපි කියන මේ සැලසුම් සහගත වංචාවකට උදව් කරන ආකාරයේ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමක් කියලා මේ කරන චෝදනාව අපි මුළු මනින්ම රජයක් විදිහට විතරක් නෙවෙයි නිලධාරීන් විදිහට අපි ප්‍රතික්ෂේප කරනවා. අපිට ඒක පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් විතරක් නෙවෙයි අපි ඊට ගැඹුරු දීර්ඝ විමර්ශනයක් කරනවා. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් අපි ඒකට සම්බන්ධ අයට දඬුවම් කරන්න පෙනී හිටින කාරණා පිළිබඳවත් පසුබට වෙන්නේ නැහැ කියන කාරණාව මෙතෙන්දි කියන්න අවශ්‍යයි. අපි දෙවෙනි වටේදී තවදුරටත් කතා කරමු. මුජබර් රහමන් මන්තුමනි ඔබතුමාට මේ කාරණාවලටත් එන්නට මත්තෙන් ඔබතුමාට බරපතල චෝදනාවක් එල්ල වෙනවා. මේ පාස්කු විරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් බදුරුදීන් සහ හිස්බුල්ලා මේක මෙහෙයවීම කරා ත්‍රස්තයින් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය කරේ මුජබර් රහමාන් කියන කාරණය විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ඔබට ප්‍රකාශයක් කරනවා. ඔව්. ස්තුතියි චාමර. ඉස්සෙල්ලාම කියන්න ඕනේ විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ අපේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් එතුමන්ට මේ කතාව කියන්න අවුරුදු මං හිතන්නේ 2කට ආසන්න කාලයක් ගිහිල්ලා තියෙනවා. මං ඇත්තටම එතුමා අපි ආණ්ඩුවේ ඉන්න කාලේ මම ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. එතුමා ජනාධිපති නීතිඥවරයෙක්. මම හුඟක් එතුමාට ගෞරවයක් තිබුණා. මොකද එතුමා ජනාධිපති නීතිඥවරයෙක් හැටියට බුද්ධිමතෙක් කියලා තමයි මං හිතාගෙන හිටියේ. නමුත් මං ඊයේ පෙරේද මේ කතාව දැක්කම මට හිතුණා එතුමා මේ මොනතරම් මේ පහත් මට්ටමකට වැටලා තියෙනවද? ඒ වගේම මේ එතුමාගේ බුද්ධි මට්ටම ගැනත් මට ප්‍රශ්නයක් තියෙනවා. මම නම් කියන්නේ එතුමාගේ පවුලේ උදවියට එතුමාව මේ මොලේ පරීක්ෂා කරන දොස්තරවරයෙක් ළඟට අරන් ගිහලා පෙන්වන්න කියලා. මොකද ඒ තරම්ම එතුමාගේ මොලේ නරක් වෙලා තියෙනවා තමයි පේන්නේ. මොකද එතුමා ළඟ අවුරුදු 2කට ආසන්න කාලයක් ගියාට පස්සේ ප්‍රසිද්ධ මාධ්‍යයකට ඇවිල්ලා නිකම් මේ කටමැත දොඩවන්නේ නැතුව එතුමාට මොකක් හරි දේවල් තියෙනවා නම් අපි පිළිබඳව සැකකටයුතු තොරතුරු තියෙනවා නම් එහෙම නැත්නම් අපි මේවට සම්බන්ධ තොරතුරු තියෙනවා නම් එතුමාට මාධ්‍යයට කියන්න ඕනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒ තොරතුරු දෙන්න පුළුවන්. ඊළඟට එතුමා මේ ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරයෙක් අද එතුමාගේ ආණ්ඩුව තියෙන්නේ. ඒ හින්දා එතුමාට කිසි දෙයකට බය වෙන්න විදිහක් නැහැ. ඒ හින්දා එතුමාට ගිහිල්ලා ඒව පැමිණිලි කරන්න පුළුවන්. පාස්කු විරුදින ජනාධිපති කොමිසමේ ඔබ සම්බන්ධයෙන් කිසි ඔය වාර්තාවක් මං ගැන කිසිම සම්බන්ධයක් නැහැ නේ. පාස්කු විරුදින කොමිසමට මමත් ගියා සාක්ෂි දෙන්න. මම සාක්ෂි දෙන්න ගියාම මම විජේදාස රාජපක්ෂ මහත්මයාත් ඇවිල්ලත් හිටියා. මම තමයි ගෙන්නුවේ එතුමාව. මොකද එතුමා එතකොටත් මාධ්‍යවල යම් චෝදනා කරලා තිබුණාම මම එතුමාව ගෙන්නෙව්වා. ගෙන්නලා එතුමා ඒ පාස්කු කොමිසමේ ඉදිරියේ එතුමාගේ කනගාටුව ප්‍රකාශ කළා මට. මේ මගේ හිත රිදුනා නම් එතුමා ඒ කියපු දේවල් වලට මේ කනගාටු වෙනවයි කියලා කිව්වා. හරිම ඒකයි මම කිව්වේ මම මේ එතුමාගේ අර උගත්කම ගැන මට පොඩි ගෞරවයක් තිබුණා. නමුත් මම ඊයේ පෙරේද ඒ වොයිස් කට් එක දැක්කම මට ඒ ගෞරවයක් නැතුව ගියා. ඒක තමයි මම කිව්වේ එතුමාගේ මොලේ චෙක් කරන්න ඕනේ කියලා. මම මේ ජනාධිපති නීතිඥවරයෙක් ඇටියට එතුමා ඉන්නේ. මේ ශ්‍රේෂ්ඨ නීතිඥවරයෙක්. එහෙම ඉඳලා මේ කතා කරන කතා දිහා බැලුවා මට නම් පේන්නේ නිකන් මේ ඔය මේ රස්තියාදු ගහන මේ ඔය පාරවල් වල ඉන්න මේ ඒගොල්ලන්ටත් වඩා අන්ත තැනකට එතුමා වැටලා තියෙන්නේ. ඒක වැටලා තියෙන දේ තමයි එතුමා ඇත්තටම දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා තිබෙනවා. මොකද එතුමා අපේ ආණ්ඩුවේ ඉඳගෙන අපේ ආණ්ඩුවෙන් ඇමතිකම එතුමාට නැති වුණා. ඒ ඇමතිකම නැති වෙලා එතුමා ගියා මෙතුමන්ලගේ පොහොට්ටුවත් එක්ක එකතු වුණා. එකතු වෙලා එතුමා බැලුවා අධිකරණ ඇමතිකම දෙයි කියලා. අන්තිමට එතුමාට වඩා මේ අඩු ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු
කෙනෙක්ට තමයි අධිකරණ ඇමතිකම දුන්නේ. එතුමාට ඒ බලාපොරොත්තු ඔක්කොම අද වෙනකොට සුණු විසුණු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ සුණු විසුණු වෙලා ගියාම එතුමා බලනවා නැවත වතාවක් මේක හරි නැවත වතාවක් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගන්න පුළුවන් කියලා ඉතාම පහත් විදිහේ උත්සාහයක් කරනවා. අපි අර එතුමායි කතාවරියක් පැත්ත. ඔය හින්දා මම එතුමායි කරපු ප්‍රකාශ සම්බන්ධවත් මම ඉදිරියේදී මම පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එතුමාව ගෙනල්ලා ප්‍රශ්න කරන්න කියලා මේ කොහොමද එතුමා ළඟ එහෙම කියන්නේ එතුමා ළඟ තොරතුරු තියෙනවද? ඒ තොරතුරු තියෙනවා නම් මෙච්චර කල් ඒවා හංගගෙන හිටියයි. ඇයි ඒවා ඉදිරිපත් කරේ නැත්තේ කියන එක එතුමාට විරුද්ධව මම පැමිණිල්ලක් කරන්නේ. මේ ජනාධිපති කොමිෂන් එක පිළිබඳව ඔබතුමාලගේ විශ්වාසයක් තියෙනවද? මේ ජනාධිපති කොමිසම් වාර්තාව පිළිබඳව අපි දරන මතය තමයි මේ කොමිසමේ විශේෂයෙන්ම මම කියන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මේ කොමිසම තුළ හොයාගෙන තිබෙනවා මෙම බෝම්බ ප්‍රහාරයක් සිද්ධ වෙන්න තිබිච්ච දෙයක් වළක්වා ගන්න බැරි වෙච්ච අයට චෝදනාවලට ලක් වෙන්න තිබෙනවා. ඒකට ඒකෙදි විශේෂයෙන්ම ආරක්ෂක ශේෂ්ත්‍රයේ ඉන්න නිලධාරීන්, ආරක්ෂක ලේකම්තුමාට, පොලිස්පතිතුමාට, ආරක්ෂක ඇමතිවරයා හැටියට හිටපු ජනාධිපතිතුමාට ඒ චෝදනාවල එල්ල වෙලා තියෙනවා මේක වළක්වා ගන්න පුළුවන්කම තිබිච්ච එකක් වළක්වා ගත්තේ නැහැයි කියන එක. ඊළඟට තියෙන දේ තමයි දැන් ගැටලුව තමයි මේකේ සහරාන්ගේ මේ භූමිකාව තුලදී සහරාන්ට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට ඔහුගේ පිටිපස්සේ ඉඳගෙන විශාල හස්තයක් වැඩ කරන්න ඕනේ. මොකද එසේ නැතුව එහෙම නැතුව මේ 8 දෙනෙක් එක දවසේ මරාගෙන මැරෙනවා කියලා කියන්නේ එහෙම සුළුපට ප්‍රහාරයක් නෙමෙයි. එතකොට එවැනි ප්‍රහාරයක් කරන්න තරම් සහරාන්ටේ තාක්ෂණය ලබා දුන්නේ කවුද? ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දුන්නේ කවුද? ඒකට අවශ්‍ය ඒ නායකත්වය ලබා දුන්නේ කවුද? ඒ සහරාන්ට උඩින් ඉඳගෙන මේ කාගේ උමනාවක් වෙනින් සහරාන් මේක මරාගෙන මැරුණාද කියන එක දේවල් පිළිබඳව කොමිසමේ වාර්තාවල සඳහන් වෙන්නේ නැහැ. ඒ වාර වෙලුම් 22 ඇතුළේවත් තියෙනවා. නෑ වෙලුම් 22 තියෙන්නේ මං හිතන්නේ හොඟක් දුරට තියෙන්නේ සාක්කි තියෙන්නේ. එක එක්කෙනා මං හිතන්නේ විශාල ප්‍රමාණයක් ගිහිල්ලා සාක්කි දුන්නා. ඒ සාක්කි දීපු ඒවා තමයි මං හිතන්නේ ඒක තුල ඇත්තේ. නමුත් මෙතන සහරාන්ට පහළ ඉන්න කට්ටිය ගැන තියෙනවා. සහරාන්ට උඩින් ඉන්න කට්ටිය ගැන ඒ වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි කිව්වේ මේක ඇවිල්ලා අසම්පූර්ණ වාර්තාවක් මේකේ ප්‍රධාන වශයෙන් එක කොටසක් හෙළිදරව් වෙලා තිබෙනවා. ඒක තමයි මේක වළක්ව ගන්න පුළුවන්කම තිබිද්දි වළක්ව ගත්තේ නැති එක ගැන. ඒ වගේම අනිත් පැත්තෙන් මේකේ පිටිපස්සේ ඉඳගෙන කවුද මේ ප්‍රහාරය කරන්න සාරාන්ට අවශ්‍ය භෞතිකමය හා අවශ්‍ය අනුදැනුම ලබා දුන්නේ කවුද කියන එක ගැන මේකේ සටහන් වෙන්නේ නැහැ. එතකොට දැන් අපිට තියෙන මේ රටේ තියෙන ප්‍රධානම දේ තමයි අපි සියලු දෙනාට මොකද මේකේ පාර්ශ්ව දෙකක් මේ අගතියටපත් වුණා. පළවෙනිම මේ සහරාන්ගේ ප්‍රහාරය තුළ මේ රටේ ක්‍රිස්තියානි ප්‍රජාවට විශාල හානියක් සිද්ධ වුණා. ඒ වගේම තමයි ඒ සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ ඒ ක්‍රිස්තියානි පල්ලිවලට එල්ල කරපු ඒ මෙලෙච්ච ප්‍රහාරයෙන් පස්සේ මේ රට ඇතුළ යම්කිසි කණ්ඩායමක් මේ රටේ ඉන්න මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව විශාල ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ හින්දාම සමාජය තුළ මුස්ලිම් ප්‍රජාව කොන්වීමට පටන් ගත්තා. අපි දිහා වැරදි ආකල්ප වලින් ජනතාව බලන් පටන් ගත්තා. අපි ළඟින් ආශ්‍රය කරපු උදවිය පවා අපි එක්ක කතා බහ නොකර ඉන්න තත්ත්වයක් ඇති වුණා. ඒ හින්දා මේ ප්‍රහාරය තුල ක්‍රිස්තියානි ජනතාවට වෙච්ච හානිය වගේම අනිත් පැත්තේ මේ රටේ අවුරුදු දහස් ගාණක් සිංහල ප්‍රජාවත් එක්ක ද්‍රවිඩ ප්‍රජාවත් එක්ක ජීවත් වෙච්ච මුස්ලිම් ප්‍රජාව කොන්වීමට පටන් ගත්තා. ඒ හින්දා මේ ප්‍රජාවන් දෙකටම මේ සාධාරණත්වය ඉෂ්ට වෙන්න ඕනේ. ඒ ප්‍රජාව දෙකටම මේ සාධාරණත්වය ඉෂ්ට වෙන්න නම් අනිවාර්යයෙන්ම සහරාන්ට උදව් කරපු උදවිය හා සහරාන්ගේ පිටිපස්සේ හිටපු උදවිය ඔවුන්ව නීතිය ඉදිරියට ගේන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව විශාල පොරොන්දු රාශියක් ලබා දීලා තමයි බලයට ආවේ. ඉතින් අපි හිතනවා ඉදිරි කාලය තුලදී මේ සහරාන්ට උදව් කරපු උදවිය. ඒ කියන්නේ දැන් කොමිසමේ සඳහන් කරලා තියෙනවා වළක්ව ගන්න පුළුවන් එකක් වළක්ව ගත්තේ නැහැයි කියන එක. ඒකට ඕන්ම නීතිය ඉදිරියට ගේනවා වගේම සහරාන්ට පිටිපස්සේ ඉඳන් මේ ප්‍රහාරය එල්ල කරන්න අවශ්‍ය උපදෙස්සා ඒ අවශ්‍ය භෞතික සම්පත් ලබා දීපු උදවියක් ඉදිරියට ගේන්න ඕනේ කියන එක. අර අශෝක අබේසිංහ මහත්තයාගේ මතය ඔබතුමා කියන්නේ නැහනේ. දැන් අශෝක අබේසිංහ මහත්මයාගේ මතය ඇවිල්ලා මේ පෞගේ කාලේ පුරාම යම් ආකාරයක මේ රටේ ඉන්න සිවිල් සංවිධාන දේශපාලන නායකයෝන් ඒ වගේම සමාජ මාධ්‍ය තුල යම් ප්‍රකාශයන් පත් කරලා තිබෙනවා. ඉතින් ඒ අරහා තමයි මං හිතන්නේ එතුමා ඒක විවෘතවම ප්‍රකාශයට පත් කරන්නේ නැත්තේ. හොඳයි. අපි ඉදිරියට කතා කරමු. මේ
නිමල් පියතිස්ස මන්ත්‍රීතුමනි අර ඔබතුමන්ලා පිළිබඳ අපිට අහන්න තියෙන ප්‍රධාන කාරණේ තමයි දැන් ආණ්ඩුවෙන් එළියට බහිනවද? මොකද විමල් වීරවංශ මහත්තයාට අවසන් රතු නිවේදනය දුන්නා කියලා කතාවක් තිබ්බා. පසුපෙළ මන්ත්‍රීවරුන් ගිහිල්ලා අගමැතිතුමාට පැමිණිලි කරා කිව්වා විමල් වීරවංශ මහත්තයා ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ආණ්ඩුවට ගහනවා කියලා. මොකද්ද මේ පළහිලා ඔබතුමන්ලා මොකක් හරි එහෙම තීරණයක ඉන්නවද? චාමර විශේෂයෙන් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට ඔබ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටම කරටකර දේශපාලන සංවාදාත්මක වැඩසටහනට අපට ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම මම හිතනවා ඔබ මේ මූලිකව නගපු ප්‍රශ්නයට ඉතා කෙටියෙන් බොහොම සරල ලෙස උත්තරයක් දීලම මුජිබර් රහ්මන් අපේ මන්ත්‍රීතුමා මතු කරපු කාරණයට යම් පැහැදිලි කිරීමක් කළා නම් හොඳයි කියන අදහසත් තබා ගනිමින්. එකක් තමයි ආණ්ඩුව අභ්‍යන්තරයේ ඔය කියන ආකාරයේ කියන වර්ගයේ ප්‍රශ්නයක් නැති බව මුලින් පැහැදිලි කරන්නට ඕන. එකක් තමයි මේ ආණ්ඩුව නිර්මාණය වෙලා තියෙන්නේ පක්ෂ සැලකිය යුතු සංඛ්‍යාවක් එකට එකතු වෙලා ගොඩනැගිච්ච පක්ෂ නායකයෝ පක්ෂ අනන්‍යතාවයන් සහිතව ගොඩනැගිච්ච සන්දර්භයක් තුළ පක්ෂ නායකයන්ට අනන්‍ය වෙච්ච චින්තනයක් මතවාදයක් ක්‍රියාත්මක වෙන එක අද ඊයක නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 ඉඳලා 2014 වෙනකන් ආණ්ඩුව කරද්දිත් ඒ සන්දර්භයේ තුල තමයි මේ සියලු කටයුතු සිද්ධ වුණේ. ඒ නිසා පක්ෂයක් යම්කිසි කරුණක් පිළිබඳව පක්ෂ නායකයෙක් යම්කිසි කරුණක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කළ සැනින් නියෝජනය වෙන ආණ්ඩුවෙන් ඉවත් කිරීම හෝ ඉවත් වීම කියන කාරණේ අපිට අදාළ වෙන්නේ නැහැ. පසුපෙළ മന്ത്രിවරු කියලා කිව්වම ඔය හැම දෙනෙක්ම අපිත් පසුපෙළ മന്ത്രിවරුනේ. ඒ නිසා මේ පසුපෙළ മന്ത്രിවරුන්ට කරන බරපතල අසාධාරණයක් ඇත්තට මේ සමහර මාධ්‍ය කියනවා පසුපෙළ മന്ത്രിවරු 43ක් මේ ක්‍රියාවලියේ ඉන්නවා කියලා. ඒක මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ 43 ඇතුළත යම්කිසි තනතුරු වෙනුවෙන් යම්කිසි වරප්‍රසාදයක් වෙනුවෙන් අර එක පිනුමක් ගහන්න කියනකොට රිලවට ඒ රිලව පිනුම් 100ක් විතර ගහලා කීකරුකම පෙන්නනවා. ඒ නිසා ওই 4-5 දෙනෙක්ගේ හැදිච්ච එකක් තියෙනවා. ඒ හැදිච්ච 4-5 දෙනා තමයි මම හිතනවා කුමන හෝ තනතුරු ලබා ගැනීම වරදාන වරප්‍රසාද ලබා ගැනීම සඳහා ඒ ආකාරයේ විකෘති හැසිරීමක් කරන බවක් අපිට පෙනී යනවා අපිට හැඟී යනවා. හැබැයි මේ 43 දෙනා කියලා කියන්නේ පසුපෙළට අපිත් අදාළයි. පසුපෙළ ඒ විශාල පිරිසක් ඒ ක්‍රියාවලිය තුල නැහැ. ඒ වගේම මම විශ්වාස කරනවා මේක යම්කිසි මෙහෙයවීමක් තියෙනවා කියන කතාන්දරයක් කිව්වා වුණාට ඒක මම නම් පිළිගන්නේ නැහැ. ඔය කීප දෙනෙක් කොහොමත් කොයි ආණ්ඩුව තුලත් සාමාන්‍යයෙන් ඒ ආකාරයෙන් හැසිරෙන අය ඉන්නවා. ඉතින් එහෙම හැසිරෙන්නේ වැඩි දැන් මේ විදිහට වැඩිපුරම හැසිරෙන්නේ යහපාලනේ හදනකොට ඒකත් එක්ක එකට එකතු වෙලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පාවලා දීලා ආණ්ඩුවත් පාවලා දීලා රටත් පාවලා දීලා ඒක ඇතුලේ ගිහිලා läගලා හොඳට කාලා බීලා ඇමතිකම දරපු කට්ටිය තමයි මේ කටයුත්ත නියැලෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා ගරු විමල් වීරවංශ මැතිතුමාට මේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න හේතුවකුත් නැහැ. ඉවත් කරන්න හේතුවකුත් නැහැ. හරි අපූර්වට අතිගරු ජනාධිපතිතුමා සමග ගරු අගමැතිතුමා සමග කැබිනට් එකත් එක්ක ඉතාමත්ම ප්‍රබල සහයෝගයකින් කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතනවා එහෙම ප්‍රශ්නයක් අපිට නැති නිසා ඒ සම්බන්ධව ලොකු පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එකයි. මොකද අද වුණත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුව වෙනුවෙන් ඒ ආණ්ඩුව නියෝජනය කරමින් අද අප දෙදෙනාම කොන්දේසි විරහිතව පෙනී හිටිනවා. මේක අපේ ආණ්ඩුව අපි හදපු ආණ්ඩුව. ඒ නිසා මේ ආණ්ඩුව අතිගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඉඳලා අපේ ආණ්ඩු පක්ෂ සියලු മന്ത്രിවරු අපි ඔක්කොම එකයි. අපි එකට එකතු වෙලා මේ රටේ අභියෝග වලට රටේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. ඒ නිසා මම හිතනවා අපිට මේ රටේ ජනතාවට කියන්නට ඕනේ ඇත්තටම අපිට එහෙම ඔය මාධ්‍යයෙන් කියන තරමේ සුවිශේෂී වෙච්ච වෙනස්කමක් එහෙම නැත්නම් එහෙම බලපෑමක් එහෙම නැත්නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. බොහොම සහයෝගයෙන් සුහදතාවයෙන් කටයුතු කරනවා. අනිත් එක තමයි මේ මතවාදී ගැටුම අවශ්‍යයි. ගැටුමක් මතවාදී ගැටුමක් අවශ්‍යයි. ඒවා එක තමයි අපිට නිවැරදි මාවත නිවැරදි තැන හොයා ගැනීම හැකියාව ලැබෙන නිසා අපි බොහොම සහයෝගයෙන් මේ ආණ්ඩුවත් එක්ක කටයුතු කරනවා කියන එක කියනවා. ඔබ අර මතු කළා අපිත් එහෙම අදහසක ඉන්නවද කියලා. අනේ අපේ තුන් හිතකවත් මේ ආණ්ඩුව දාලා යන්න තුන් හිතකවත් මේ ආණ්ඩුව දාලා යන්න අපි අදහස් කරලා නැහැ. අපේ නායකයාගේ ඉඳලා ගත්තොත් අපි කවුරුත් අපේ සියලු පක්ෂ අපි හැම කෙනෙක්ම එකට එකතු වෙලා අපි ඉදිරියේ නිර්මාණය වෙලා තියෙන අභියෝගයට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි ආර්ථික වශයෙන් ඊළඟට ත්‍රස්තවාදයක් මූලධර්මවාදයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. හැම අතකින්ම ගත්තම රට විනාශ කරන
සතුරු බලවේග දෙස් විදෙස් චරපුරුෂ බලවේග කැසකවමින් පිඹුරුපත් සකස් කරමින් ඉන්න මොහොතක අපි වෙන් වෙලා නෙවෙයි අපි එකට එකතු වෙලා අභියෝගේ ජයග්‍රහණය කරනවා කියන එක මම හිතනවා රටේ සමස්ත ජනතාවට කියන්නට ඕන. ඒකම ගත්තොත් විශේෂයෙන්ම මතු කරා ජාතික සමගි පෙරමුණ මම හිතනවා මුජිබර් රහ්මාන් මන්තුමාගෙමුත් ඒ වගේම අපේ අනිත් මන්තුමාගෙමුත් ඉදිරිපත් වෙච්ච කරුණු එක්ක බලද්දී අපි චාමර 2015 යහපාලන ආණ්ඩුව එනකොට තිබිච්ච සුභවාදී පරිසරය නෙවෙයි රට තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලය ගන්නකොට 2019 ජනාධිපතිවරණ ජයග්‍රහණය කරද්දිත් විශේෂයෙන්ම 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණ ජයග්‍රහණය කරද්දිත් තිබුණේ. අපි දන්නවා 2005 ඉඳලා 2014 අවසානයේ වෙනකන් 2015 මුල වෙනකම්ම අතිගරු ජනාධිපතිතුමා හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට විශේෂයෙන් ඉතාමත්ම යහපත් සුභවාදී තැනකට අරගෙන ආපු මොහොතක්. යුද්ධ නැති රටක් 2015 වෙනකොට නිර්මාණය කරලා තිබුණා. ආර්ථික වශයෙන් ගත්තත් රටේ අනිකුත් සුරක්ෂිතභාවය, ජාතික ආරක්ෂාව, ස්ථාවරභාවය පැත්තෙන් ගත්තත් යම්කිසි සුභවාදී තැනක තිබිච්ච රටක්. ඒ වගේම රට පුරාම ගත්තොත් යම්කිසි ආදායම් ඇතුළේ ගත්තොත් යම් විවිධ කර්මාන්ත, විවිධ ශේෂ්ත්‍ර යම් පමණකට ඒ වගේම සාමය භුක්ති විඳින්මින් නිදහස භුක්ති විඳින්මින් ඉදිරියට ආපු වෙලාවක්. එතකොට එහෙම වෙලාවක තමයි යහපාලනට අවස්ථාව ලැබුණේ කොරෝනා නැති වසංගත නැති වෙච්ච මොහොතක්. එතකොට එහෙම මොහොතක තමයි යහපාලනය ආවේ. හැබැයි යහපාලනය ඇවිල්ලා එතනින් එහාට තවදුරටත් රටට යහපතක් කැඳවන ආකාරයේ වැඩ කටයුතු කරන වෙනුවට ඒ ගත වෙච්ච වසර 4මාරක කාලය තුල චාමර සමාව දෙන්න බැරි ආකාරයට මූලධර්මවාදීන් එකතු වුණා, සමාජවාදීන්, ධනවාදීන්, සමලිංගකවාදීන් අරුන් මුන් ඔක්කොම එකට එකතු වෙලා තමයි ඒ ගත වෙච්ච වසර 4මාරක කාලය තුල රට සම්පූර්ණයෙන් විනාශ කළේ. මම හිතනවා ඉදිරි අවස්ථාවලදී පැහැදිලි කිරීම ටික අපි කරා. බොහොම ස්තුතියි. පළමු වටය තුලදී මේ මොහොතේ පවතින ප්‍රධාන කාරණා පිළිබඳ අපි යම් බරතැබීමක් සිදු කළා. මේ නැගුණු කාරණාත් එක්ක දෙවන වටය තුල සංවාදශීලී වටය මේ කියවුණු කාරණාවට අදාළ ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙනවා. කෙටි විරාමයකට යමු. රැඳී සිටින්න කරටකර සමගින්. හොඳයි. කරටකර දෙවන වටය අපි ආරම්භ කරන්නේ. පළමු වටය තුලදී නැගුණු කාරණා අතරින් විපක්ෂයට පිළිතුරු දෙන්නට ගන්නවා නම් සීනි ප්‍රශ්නය සම්බන්ධයෙන් කිව්වේ අර මාම බෑනට හදලා දුන්නා වගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තිබුණේ. මේක සම්පූර්ණයෙන් සත්භාවයෙන් තවත් ආනයනය කරන ලද භාණ්ඩ සම්බන්ධයෙන් පැන වූ වදු සහනයත් සහිතව තමයි මේක ලබා දුන්නේ. ඒ නිසා මේක සත්භාවයෙන් කරන ක්‍රියාවලියක් කියන කාරණේ පැහැදිලි කරා. අර මහ බැංකු බැඳුම් කර වංචාවේ සිදු වුණාමින් මේක තොරතුරු දැනගෙන හුවමාරු වුණු එකක් නෙවෙයි කියන කාරණේ පළබඩ මන්තුමා පැහැදිලි කරා. ඒත් එක්කම දැන් නිමල් පීතිස් මන්තුමන් මතු කරපු කාරණේ තමයි මූලධර්මවාදීව බෙදුණු ආර්ථික වශයෙන් කඩා වැදුණු වෙනත් ආකාරයේ විවිධ ප්‍රශ්නත් එක්ක තිබිච්ච අවුරුදු 4ක් ගෙවලා තමයි මෙතුමන්ලට බාර දුන්නේ කියන කාරණේ. ඒ නිසා තමයි මේක ගොඩ ගන්න අමාරු තත්ත්වයක තියෙන්නේ. පිළිතුරු දෙනවා නම් මන්තුමනි. මම පිළිතුරු දෙනවා නම් මම මේ වටේදී ප්‍රශ්න කිරීමේ හැකියාවක් තියෙනවා ඔබතුමා. මුලින්ම මම මතු කරන්න කැමතියි මෙතුමා මහ බැංකු වංචාවට මේකයි මේ සීනි වංචාව සම්බන්ධව මහ බැංකු වංචාව තමයි ඇත්තටම සිද්ධ වුණේ කියන එක තමයි ප්‍රකාශ කරුවේ. මම කියන්න ඕනේ මහ බැංකු වංචාව සිද්ධ වෙච්ච අවස්ථාවේදී යම් යම් අක්‍රමිතා සිද්ධ වෙන්න ඇති. මම මේක නෑ කියන්න යන්නේ නෑ. නමුත් ඒ අවස්ථාව අනුකූල අපිට හයියක් තිබුණා. ඒ වගේම අපේ ආණ්ඩුවෙන් ඒ අයට විරුද්ධ ඒ අවස්ථාවේදීම නීතිපයින් ක්‍රියාත්මක වුණා. අපිට එකම දෙයක් තුනේ අර්ජුන මහේන්ද්‍රන් විතරක් නඩු දාන්න හැකියාවක් ලැබුණේ නෑ. එතුමා ගෙන්න ගන්න මේගොල්ලන්ටත් හැකියාවක් ලැබුණේ නෑ. අපිටත් හැකියාවක් ලැබුණේ නෑ. නමුත් ඒ අවස්ථානුකූලව එතන පාඩුවක් වුණාට බිලියන 6ක් හැටියට තමයි ඒක සඳහන් වෙන්නේ. මම දන්නා තරමින්. ඒතකොට මේ බිලියන 6 අඩුම ගානේ මේ රටට පාඩුවක් වෙලා නැහැ. මොකද මේක ඇත්ත වශයෙන්ම එතුමන්ලගේ දේපල ඒ වගේම එතුමන්ලා සතු මුල මුදල් සියල්ලම අද මහ බැංකුවේ බාරයට අරගෙන තියෙනවා. ඒ හින්දා මේ රටක් හැට්ට ගත්තොත් එහෙම විශාල පාඩුවක් එතන සිද්ධ වෙලා නැහැ. නමුත් වංචාව සිද්ධ වෙච්ච එක මම පිළිගන්නවා. ඉතින් මම ඉල්ලා හිටින්නෙත් මේ අයගෙන්. මොකද මේ අය කිව්වෙත් ඇවිල්ලා මහ බැංකු වංචාව සම්බන්ධ විශාල වශයෙන් හඬක් නගලා න්යාවි. ඒ නිසා මම ඉල්ලා හිටින්නේ දැන් අවුරුද්දයි මාස 4ක් ගත වෙලා තියෙන දැන්වත් කමක් නැහැ. මේ කීන සංචාව සම්බන්ධව අවශ්‍ය පියවර ගන්න. ඇයි ගන්නෙ නැත්තේ? අන්න එතනයි අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට ඊට අමතරව දැන් කතා කරුවා සීනිබදු වංචාව සම්බන්ධව කතා කරනකොට එතුමා සාධාරණීකරණය කරපුවා අපේ වලේබඩ മന്ത്രിතුමා. මම කියන්න ඕනේ මේ සීනිබදු සහනේ දුන්නේයි. සීනිබදු සහනයක් සාමාන්‍යයෙන් දෙන්නේ අඩුම ගානේ පාරිභෝගිකයට අඩු මිලට මේක ලබා ගන්නට. තමුන්නාසල මේ බදු සහනේ ලබා දීලා ජනතාවට අඩුවට මේ සීනි හම්බුණාද? මොකද මේ බදු සහනේ දෙන අවස්ථාවේදී මට මතකයි රුපියල් 35ට අපේ රජයේ කාලේ තියෙනකොට මේක 50 කෙරුවෙත් ඔබතුමන්ලගේ ආණ්ඩුව. ඒ කරලා ඉවරලා ඊට පස්සේ මේ ප්‍රන්දොන්ද ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සාමාන්‍ය මිනිස්සු රුපියල් 120 130ට සීනි ලබාගෙන ඒ ප්‍රශ්නයක් නැතුව තිබුණා. ඒ අනුව එහෙම තියෙන අවස්ථාවේ තමයි මේක රුපියල් 49 775ක් අඩු කරලා ඒ වාසිය සම්පූර්ණයෙන්ම තමන්ගේ ගජ මිතුරන්ට ලබා දෙන්න
කටයුතු කෙරුවයි කියන එක මම නැවත වරක් ප්‍රකාශ කරනවා. මොකද මේකෙන් අඩුම ගානේ ජනතාවට සහනය ලැබුණා නම් ඔන්න කියන්න පුළුවන් රුපියල් 85ට සීනි ටික මුළු වෙළඳ පොලේ සමස්ත වෙළඳ පොලේම තිබුණයි කියලා. නමුත් ඒක ඇල්ලවිලත් නැහැ. නමුත් අපි අර කලින් කිව්වා වගේ අර වෙළඳ ව්‍යාපාරිකයට තමයි මේක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනදී අනික් සැකකටයුතු කාරණාව තමයි මේ විල්ම ආයතනයේ තමයි වැඩිම සීනි තොගය. ඒ අවස්ථානුක ශනිකව සාමාන්‍යයෙන් අපි දන්නා තරමින් LC එකක් කරලා ඉවරලා මේකට ඇනෝමක් කරන්න සාමාන්‍යයෙන් මාසික දෙකක විතර කාල සීමාවක් යනවා. සාමාන්‍යයෙන් අපි දන්නා තරමින් අහලා තියෙන හැටියට මෙතෙක් කල ලංකා ඉතිහාසයේ තනිකර සීනි නැවක් ඇවිල්ලා නැහැ ලංකාවට. කන්ටේනර්ස් ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ තනිකර නැවක්ම මම හිතන්නේ රටට අවශ්‍යතාවයක් නැතුව මේ ගෙනත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බදු සහනේ දීපු කාල සීමාව සහ මේ LC ඕපන් කළා මේකට කාල සීමාව මාසයකටත් නැහැ. ඒතකොට කොහේ හරි මේ සීනි නැව තිබිලා තමයි ක්ෂණිකව ලැබිච්ච තොරතුරු අනුව මේක හැරෙවුවා මෙහෙට. ඒ තොරතුරු සාවද්‍යයි. හරි. ඔබතුමා කතා කරනකොට කියන්නේ. බොරු තොරතුරු ඒක මම නමුත් කොහොම හරි කෙටි කාලයක් තුළ නෑ අනික් කාරණාව තමයි කාමර අනික් කාරණාව තමයි දැන් අපි කිව්වා ආනයන සීමා කරනවා කියලා. අපි දැක්ක මිනිසුන්ට කහ ටිකක් නැතුව තියනවා. ඉතින් මේ වෙලාවේ කල්පනා කරන්න ඕනේ මේ වගේ බදු සහනයක් දෙනකොට අනිවාර්යයෙන්ම සීනි වලට විතරක් නෙමෙයි හරි. අත්‍යවශ්‍ය අපිට ප්‍රශ්න අහන්න අවසන් ඔබතුමාට කාලය සම්පූර්ණ ලැබෙනවා. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් නෑ නෑ මෙතුමා දැන් යෝජනා කරන්නේ කහ ඉඟයක් තිබුණා එහෙනම් සීනි වෙනුවට කහ ගේන්න ඕනි කියලාද? නෑ නෑ එහෙම නෙමෙයි. කහ වලට යන මිලත් එක්ක බලනකොට සීනි වලට යන මිලත් එක්ක බලනකොට කහ වලට යන්නේ නැහැ එච්චර ලොකු මිලක්. මේ වෙලාවේ කිව්වේ අපි ආනයන සීමා කරනවා කහ ගේන්නේ නැහැ. උඳු ටික ගේන්නේ නැහැ අනික්ව ගේන්නේ නැහැ කියලා වෙලා කහ මේ සීනි ටික විතරක් ගේන්න දුන්නා. ඉතින් මේ වගේ විශාල ප්‍රමාණය මේ වගේ ඩොලර විදේශයන්ට ගියා. මට චූටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? දැන් බදු අඩු කරන එක රජයක් විසින් ගන්න ප්‍රතිපත්තිමය තීරණයක්ද නැද්ද කියන කාරණාවේදී ඔබතුමාගේ පිළිතුර මොකක්ද කියන්නේ? නෑ ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගන්නවා පාරිභෝගිකයන්ට. ඒක හරියට මම දන්නවා. හරි ඔබතුමල්ලා ගත්තා හොඳයි. ඔබතුමල්ලා ගත්තා පාරිභෝගිකයන්ට වාසියක් සැලසෙන ආකාරය කියලා හිතමුකෝ අපි. නෑ මම අහන්නේ මේකෙන් ලැබිච්ච වාසිය මොකක්ද? මන්ත්‍රීතුමනි සරල ප්‍රශ්නයක්. දැන් රජයක් විසින් බද්දු යම්කිසි ආනයන භාණ්ඩයක හෝ වෙන්න පුළුවන් වෙළඳ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ විකුණන භාණ්ඩයක හෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පනවලා තියෙන අපි කියමු GST එක. එහෙම නැත්නම් VAT එක ආදායම් බද්ද. ආනයන මත තියෙන බද්ද. මොකක් හරි බද්දක් අඩු කරන්න රජය ගන්නවා තීන්දුවක්. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක්ද නැද්ද? මම කියන්නේ මේ ගත්තේ ගැන. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක්ද නැද්ද? අපි ඕනම රජයල් අරන් තියෙනවා. මම ඒක නෑ කියන්නේ නෑ. නමුත් මේ ගත් එක තුල කිසිම වාසියක් පාරිභෝගිකයට ලැබුණද කියන එක තමයි මම අහන්නේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කීපයක් තියෙනවා. මම ඒවත් විතරයි කතා කරන්නේ. මේ ගෙනල්ලා තියෙන අය මීට ඉස්සෙල්ලා මේ වගේ සීනි තොගකට ගෙනා පුද්ගලෙක් නෙමෙයි විල්ම සමාගම. මම හිතන්නේ ගෙන්නන ආනයනකරුවන්ගේ මෙයා ඉඳලා තියෙන්නේ 5 වෙනි නැත්තම් 6 වෙනි තැනට. 7 වෙනියට. නමුත් මේ වෙලාවේදී ඔක්කොම කඩලු සීමා පැනලා පළවෙනි ස්ථානයටම ඇවිල්ලා තියෙනවා සීනි වලින් 170ක් විතර ගෙනත් තියෙන මේ විල්ම සමාගම. ඉතින් එතනත් අපිට සැකකටයුතු කාර්යයක් තියෙනවා. ඒ ඉලක්කම ඒ කියන ප්‍රතිශතයට වැරදි. එයත් වැරදි. ඒ නිසා මෙතන සැකකටයුතු ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවා කියන අස්පනා අපිට පේනවා. ඊට පස්සේ රජය එහෙනම් කල්පනා කරන්න ඕනේ සතසට උපදෙස් දෙන්න ඕනේ. ඒ වගේම ගෙනා පාලනකරුවන්ට උපදෙස් දෙන්න ඕනේ. හරි. උඹලට මේ බදු සහනේ මෙච්චර ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම රුපියල් 85ට. ඒ කියන්නේ අපි දන්නා තරමේ රුපියල් 80ත් 84ත් අතර බුදුරත් තමයි මේ සියලුම බදු ගෙවලා ඔක්කොම කරලා 725ත් ගෙවලා මේ ලංකාවට බාලා ගුදම් ගාස්තුත් එක්ක කොස්ට් එක හැටියට තිබුණේ. එහෙමනම් සතසට කියන්න තිබුණා මේ ආයනකරුවන්ට කියන්න තිබුණා අපි මේ බදු සහනේ ලබා දුන්නේ ඔයලාට අනිවාර්යයෙන්ම සතසට මේ ටික දෙන්න. මේ මුදලට රුපියල් 85ට හෝ 86ට රුපියල් දෙකක් වාසිය තියන සාමාන්‍යයෙන් එහෙම තමයි ගනුදෙනු සිද්ධ වුනේ. පහුගිය කාල සීමාව සීනි ගෙනලා විශාල වශයෙන් ලාභ ලබන්න වෙළඳ ව්‍යාපාරට හැකියාවක් ලැබුණේ නැහැ. 85ට වික්කත් ලාභයක් තියෙනවා. 85ට වික්ක රුපියල් 2 විතර ලාභයක් තියෙනවා. අපි ගණනය කරලා තියෙන හැටියට. ඒ නිසා මම කියන්නේ එයාට අනිවාර්යයෙන්ම සතසට අඩුම ගානේ මේ තියෙන සියලුමතක නෙමෙයි අඩුම ගානේ සතසට සාමාන්‍ය ප්‍රමාණයක් හරි ලබා දෙන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ ලබා දුන්නේ කීයටද? රුපියල් 85ටද? නෑ. ඔක්කොම රුපියල් 110ට 117ට 120කට අවස්ථා තුනකදී ලබා ගන්න තියෙනවා. ඒ නිසානේ සභාපතිතුමාට ගෙදර යන්න සිද්ධ වුණේ. සභාපතිතුමාගේ පිටින් තමයි ගියේ. නමුත් මේකට උපදෙස් දීලා තියෙනවා කවුරු හරි කමක් නැහැ මේකට ටික මිලදී ගන්නයි කියලා. ඒ අවසානයේ සභාපතිතුමාට දඩුවම හැටි දුන්නේ මොකද්ද? ප්‍රමිති කාර්යාංශයේ සභාපති බවට පත් කෙරුවා. එහෙම තමයි මේ වියත්මගේ වැඩ පිළිවෙල යන්නේ කියන එක තමයි අපිට මේ අවස්ථානුකූල කියන්න තියෙන්නේ. ඊට අමතරව දැන් ওই සීනි ප්‍රශ්න ගැන අමතරව දැන් මෙතන කතා කරුවා ආනයන සීමා කිරීම සම්බන්ධව. දැන් මේ ආනයන සීමා කිරීම සම්බන්ධව දැන් කතා කරලා ඉවරලා සීනි ගේන්න විශාල ඩොලර් ප්‍රමාණයක් වැය කෙරුවා. නමුත් අපේ ජනතාව අද දුක් විඳින කහ ටිකක් නැතුව
ඒ වගේම උදු ටිකක් නැතුව අද තෝසයක්වත් කන්න පුළුවන් කමක් මේ රටේ ජනතාවට ලැබිලා නැහැ. ඒ තරම් මිල ඉහළ ගිහිලා තියෙන්නේ. අනිකුත් පාරිභෝගික ද්‍රව්‍යත් දවසින් දවස මිල ඉහළ යනවා. ඒක පාලනය කරන්න බෑ. හාල් මිල පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. අපිට මතකයි ගැසට් නිවේදන දැන් කතා කරුවා මේ බදු අඩු කරන්න ගැහුවා විතරක් නෙමෙයි. අපිට මතකයි හාල් අඩු කරන්න ගැහුවා. ගැසට් නිවේදන මං හිතන්නේ 7කට වැඩිය නිකුත් කෙරුවා. ඉතින් බොහොම අපිට කනගාටුදායක රජයක් හැටියට වක්කිතු රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ශක්තිමත් රජයක් කියලා. ਉਹ තුනෙන් දෙකේ බලයක් තියෙනවා. ඒ වගේම ශක්තිමත් ජනාධිපති කෙනෙක් ගෙනාවා. ඒ වගේම ජනාධිපතිකමේ අධ්‍යක්ෂින් තියෙන අගමැතිවරයෙක් අපි ගාව ඉන්නවා. ඒ වගේම වියත්මගේ අය ඇවිල්ලා මේ රට හදයි කියලා තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. නමුත් අඩුම තරමින් හාල් මූල් හිමියෙක්ව පාලනය කරගන්න මේ ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් ඒකකින් වැටකන්නේ කවුද? මේ රටේ ජනතාව මේ විශාල බලාපොරොත්තු තියාගෙන ජනාධිපතිතුමා ඇවිල්ලා මේ රට හදයි ජනතාවට සහනය සලසලා දෙයි පාරිසරය ආරක්ෂා කරලා දෙයි රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරයි කියන විශාල බලාපොරොත්තු තියාගෙන තමයි ජනතාව ඇවිල්ලා ඉන්නේ දැන්ටත් ඉන්නේ. නමුත් මේ එකක්වත් අද සීනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අද කේක ඇමතිවරු හැම අවස්ථාවෙම කයිවාරු ගහනවා. දැන් මට කියනවා ඊයේ පෙරේද තමයි අර කුෂිකර්මතුමා ප්‍රකාශයක් කරනවා අනිවාර්යයෙන්ම සිංහල අවුරුද්දට හාල් දෙනවලු රුපියල් 100ට පාල්ලයක් 97ට. දැන් මම බැලුවා මේ ඉන්ඩ ඉස්සෙල්ලා ඉවරලා වෙළඳ පොලේ මිල කීයද කියලා බැලුවොත් එහෙම කීරි සම්බවල මිල විතරක් රුපියල් 170 84ට ගිහිලා තියෙනවා. ඒක නෑ කියන්න පුළුවන් කමක් නෑ. දැන් උනත් චෙක් කරන්න පුළුවන්. ඉතින් අනික් හාලුත් එහෙමයි. දැන් සිංහල අවුරුද්දට තව සති කීපයයි තියෙන්නේ. ඉතින් වී ටික මිලදී ගැනීමේ ක්‍රමවේදයක්වත් නෑ. ඉතින් මේකත් අසාර්ථකයි. ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉතින් බොහොම කනගාටුදායක. ඉතින් මම කියන්න තියෙන්නේ පරිසරය සම්බන්ධවත් තව කතා කරන ගොඩාක් දේවල් තියෙනවා මේ විනාශය සම්බන්ධව. මේ රටේ අනිකුත් දේ ආර්ථික විතරක් නෙමෙයි මේ ඔක්කොම විනාශ වෙමින් පවතිනවා. මේ අවුරුද්දක් ඔය කෙටි කාලෙක මෙච්චර මං හිතන්නේ අසිරු තත්ත්වෙ එහෙම නැත්නම් අප්‍රසාදයටපත් වෙච්ච ආණ්ඩුවක් අපි දැකලා නැහැ. බොහොම ස්තුතියි. මේ මලබඩ මන්තුමනේ අර මෙතුමා නගපු කාරණා තිබුණා මේ සීනි ආනයනය කිරීමේදී ක්‍රමවේදය බොහොම ඉක්මනට සිද්ධ වුණා. මේ සීනි කන්ටේනර්ස් මෙච්චර කල් ආවේ දැන් ඔන්න සීනි නැව් ගෙන්නන තැනටපත් වුණා කියන කාරණේ. ඊට අමතරව 2020 ඔක්තෝබර් 14 මේ මාධ්‍ය පළ වෙච්ච කාරණා. ඔක්තෝබර් 14 ඉඳලා 2021 පෙබරවාරි 20 වෙනකොට ලංකාවට සීනි මෙට්‍රික් ටොන් 3,20,000ක් ගෙනත් තියෙනවා. ඒකෙන් 130කට වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් ආයතනයක් ගෙනහලා තියෙනවා. 1,20,000ක් විතර පිරමිඩ් විල්ම තමයි ගෙනත් තියෙන්නේ කියන කාරණේ. අනිත් දෙක අර මහ බැංකුව විසින් ප්‍රකාශයටපත් කරන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය යටතේ සීනි හා රස කැවිලි 186ක විතර වැඩිවීමක් වෙලා තියෙනවා. ආනයන සීමා කිරීමක් කරලා තියෙනකොට. ඇයි මේ සීනි වලට මෙච්චර බර තැබීමක් කරන්න හේතු වුනේ? දැන් මෙතනදී ඇත්ත වශයෙන්ම රජය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ විදියට හඳුනාගත්තු මම කලින් සඳහන් කළා වගේ භාණ්ඩ 25ක විතර ප්‍රමාණයක බදු අඩු කිරීමක් කළා. බදු කියන්නේ ඇත්තටම මේකට අපි කියන්නේ නිෂ්පාදන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ 2007 අංක 48 දන්න විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ තමයි මේ බදු අඩු කිරීම කරන්නේ. එතකොට මේ බදු අඩු කිරීමෙන් පසු රජය බලාපොරොත්තු වෙන්නේ අපේ සුජිත් මන්ත්‍රීතුමා වගේ මිල අඩුවීමක් යම්කිසි ප්‍රමාණයකට බලාපොරොත්තු වෙනවා ඇත්ත වශයෙන්ම. හැබැයි අපි දන්නවා මේ බදු අඩු කරපු ප්‍රමාණයෙන්ම මිල අඩුවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍යයෙන් වෙළඳ ව්‍යාපාරවල ස්වභාවය. ඒකට හේතුව තමයි ලංකාවේ මෙතුමලා මේ බොහොම සුමට විදිහට මේක ඉදිරිපත් කළා වුණාට 1977 ආරම්භ කළපු විවෘත ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵල තමයි මේ. සතොස ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ කළා පුජ්‍යලිකාංශයට විකුණලා දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. මේ මන්ත්‍රීතුමා දැන් ඔබතුමා කිව්වට දැන් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට මම එතෙන්ට එනවා. ඔබතුමාගේ ප්‍රශ්න අහන්න ඔබතුමාගේ ප්‍රශ්න අහන්න මේ මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් ඒ වාර්තාවෙන් පිළි අරන් තියෙනවානේ කෝටි 1,590ක් පාඩුවක් වෙලා තියෙනවා. මම එතෙන්ට එන්න. හරි. එතකොට බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් මුදල් අමාත්‍යාංශයෙන් ඒ කමිටුවේ මමත් හිටියා. අහන ප්‍රශ්නේ මොකද්ද? අහන ප්‍රශ්නේ තමයි මේ බද්ද අඩු කරන්න නැතුව තිබුණා නම් ආනයනය කරපු සීනි ප්‍රමාණය අනුව කොච්චර ප්‍රමාණයක බදු ආදායමක් අහිමි විය හැකිද? මේකට ගණනය කිරීමක් කරලා ඉදිරිපත් කරන්න කියලා. එතකොට මේගොල්ලෝ ගණනය කරනවා කොච්චර සීනි ප්‍රමාණය ඇවිල්ලා තියෙනවද? ඒ සීනි ප්‍රමාණයට 49.75 ගානේ මෙට්‍රික් ටන් ප්‍රමාණය වැඩි කරලා ඒගොල්ලෝ ලේඛනයක් දෙන මුදල් අමාත්‍යාංශයේ විදිහට මෙන්න මේ ගාන බදු තිබුණා නම් අයවිතුව තිබුණා. හරිනේ. එතකොට මේ සම්පූර්ණයෙන්ම ගත්තොත් මේන් 90ක විතර ප්‍රමාණයක් മന്ത്രിතුමනි මේ අපේ චාමර මැතිතුමනි මේක උපකල්පිත අලාභයක්. මේක ඇත්ත අලාභයක් නෙවෙයි. මේක අලාභයක් තියෙනවා. හැබැයි මේ මිලියන ඔය කියන ගාන මුළු ගානම මේ සත්‍ය අලාභයක් නෙවෙයි. ඒක උපකල්පිත අලාභයක්.
ඒකට හොඳ උදාහරණයක් මම කියන්නම්. ඒක රජයට ලැබිය යුතු ආදායමක් කියලා තක්සේරු කරන්න මේ මුළු ප්‍රමාණයම රජයට ආදායම් විදිහට ලැබෙන්නේ නැහැ මේ බද්ද තිබුණත්. ඒක තමයි මේකේ අදහස. ඒකට හේතුව තමයි එහෙම වුණා නම් මුදල් අමාත්‍යාංශයේ නෑ මෙහෙම වුණා නම් දැන් වෙළඳාම කියන එකේදී ව්‍යාපාරික මම මේ වංචාවක් වෙලා තියෙන එක ආරක්ෂා කරන්නවත් ව්‍යාපාරික ආරක්ෂා කරන්න හදනවත් නෙමෙයි. මේක වෙළඳ දෘෂ්ටි කෝණයෙන් බැලුවා නම් ඒ සීනි ආනයනකරු මම වුණා නම් අපේ මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා වුණා නම් වද්ද අඩු කරපු වෙලාව අපි මොකද්ද කරන්නේ? බඩු මේ අඩු ගානට ගන්න පුළුවන් වෙලාවේ අරගෙන ලෝඩ් කරනවා. ස්ටොක් කරනවා. ඒක තමයි මෙතනදි සිද්ධ වුනේ. ඩොලර් ආනයන සීමා කරන එතකොට වෙලාව නෑ ඒක තමයි දැන් ඒකේ ප්‍රයෝජනෙ ගන්න ඒව. හැබැයි අපි බදු ඔය බදු මුදල තිබුණා කියමුකෝ. ඔය බද්ද පනවන්න නැතුව ඔය බද්ද අඩු කරන්න නැතුව තිබුණා වුණා නම් ඔය සීනි ප්‍රමාණය ආනයනය කරන්නේ නෑ. ආනයනය කරන්නේ නෑ. එහෙම වුණා නම් ඔය ආදායම ලැබෙන්නෙත් නෑ. හරි. ඔය ආදායම අහිමි වුණා කියන ආදායම රජයට ලැබෙන්නෙත් නෑ. ඔහොම ආදායම් අහිමිවීමක් ඇත්තෙත් නෑ. මේක හරියටම කියනවා නම් උදාහරණයක් විදිහට අපි දකිනවා මට පැහැදිලි කිරීමක් කරන්න දෙන්න රජයේ සේවකයන්ට ඔය ඩියුටි ෆ්‍රී ඒ කියන්නේ බදු ආනයන බදු ගෙවීමෙන් බදු සහන බදු යටතේ පර්මිට් වාහන ආනයනය කරන බලපත්‍රයක් දෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් අහපුවාම මේ රජයේ සේවකයන්ට වාහන ආනයනය කරන්න නිකුත් කරන බලපත්‍ර අනුව අහිමි වෙන බදු ප්‍රමාණය කොච්චරද කියලා ඒගොල්ලෝ දෙන ඉලක්කම තමයි නිකුත් කරන පර්මිට් සංඛ්‍යාව වැඩි කරනවා එක වාහනයකට හම්බ වෙන බදු සහන ප්‍රමාණයෙන් මෙන්න මෙච්චර ගාණක් අහිමි වෙනවා කියලා දෙනවා. හැබැයි ඔය බදු සහන සහිත පර්මිට් එක බලපත්‍රය රාජ්‍ය සේවකයන්ට නොදී හිටියොතින් ඔය කියන වාහන ප්‍රමාණයෙන් ආනයනය වෙන්නේ 5% විතර ප්‍රමාණයක්. එතකොට හරි බදු අලාභය ඒ 5% වැඩි කිරීම බද්දේ වටිනාකම. සීනි වලත් එහෙම තමයි. මෙතෙන්දී මේක අඩු කරපු නිසා තමයි මේ අය ආනයනය කළේ. ඊළඟට මේ ආනයනය කළාට පස්සේ මේ අය කියන වඩකට වඩා එහා ගිය දෙයක් තියෙනවා. මේ තොග පවත්වාගෙන යන්න ඕනි. ආරක්ෂාව දෙන්න ඕනි. ඒ අදාළ දේශගුණික කාලගුණික තත්ත්වයන් යටතේ පරිස්සම් කරන්න ඕනි. ඊළඟට ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ මේ ලබන ලාභයෙන් 128කට ආදායම් බදු ගෙවන්නත් ඕනි. බදු නිදහස් කළේ නැහනේ. ආදායම් බදු නිදහස් කළේ නැහැ. මේ අය මේ කතා කළා වුණාට මේ ලාභයෙන් 128ක් ආදායම් බදු ඒගොල්ලන්ගෙන් අය කරනවා. ඒකට ඒ නිසා ගත්තාම කොහොමද ඉතින් ගෙවන්න බෑ. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නෑ ඉන්නේ කියලා. ඒක මෙතෙන්දී මේක ප්‍රශ්න අහන්න පුළුවන් මන්තුමනේ. ප්‍රශ්න ඒක තමයි ඔබතුමා දැන් මේ අපේ මුදල් අමාත්‍යාංශයේ වාර්තාව ඒගොල්ලෝ පැහැදිලිව කියනවානේ රජයට හිමිය යුතු කෝටි 1590ක් අහිමි වෙලා තියෙනවා. නෑ ඒගොල්ලෝ මන්ත්‍රීතුමනි ඒගොල්ලෝ කියන්නේ මන්ත්‍රීතුමනි මේ එක්ක පාරිභෝගිකයට යන්න බෑ. නෑ ඒක තමයි ඒගොල්ලෝ මුදල් අමාත්‍යාංශය කියන්නේ මේක උපකල්පිත අලාභයක් කියලා ඒගොල්ලෝ කියනවා. අලාභي පාරිභෝගිකයට උපකල්පිත අලාභයක්. පාරිභෝගිකයට වාසියක් නෑ උපකල්පිත අලාභයක් කියලා ඒගොල්ලෝ කියන්නේ මේ ගෙන්නපු මෙට්‍රික් ටොන් ගාන බලලා මේ අඩු කරපු මේ ටැක්ස් එක බලලා ඊළඟට මාකට් එකේ සීනි වික්ක කීයට බලලා තමයි ඒගොල්ලෝ උපකල්පිත අලාභයක් හදන්නේ. මාකට් එකේ සීනි විකුණපු ගාන බලලා නෙමෙයි. මේක මාකට් එකේ සීනි විකුණපු ගාන හරි ව්‍යාපාරිකයා ලබන ලාභය හරි ඒගොල්ලන්ට තොග පවත්වාගෙන යාම තොග ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් යන වියදම් හෝ මුකුත් මෙතන සැලකිල්ලට භාජනය කළා නැහැ. මේ ගණනය කිරීමේදී සැලකිල්ලට භාජනය කළා තියෙන එකම එකයි. රුපියල් 50ක් බද්ද තිබුණා. එය 725ට අඩු කළා. 1 කිලෝ එකකට රුපියල් 49.75ක් බදු අඩු වුණා. එහෙමනම් කිලෝ මෙන්න මෙච්චර ගෙනල්ලා තියෙනවා. ඒ කිලෝ ගාන වැඩි කිරීම 49.75 මෙන්න මෙච්චර අලාභයක් කිනෝ කියලා තියෙනවා. නමුත් අත් වශයෙන්ම කියනවා ඒ අලාභය එන්නෙම ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ සීනි ගෙනල්ලා මේ ගැසට් කරපු ගානට නෙමෙයි සීනි විකුණන්නේ. නෑ ඒක අලාභයක් නැත්නම් ඉතින් අලාභයක් නැහැ. නෑ අලාභයක් තියෙනවා. ඉතින් අලාභයක් තියෙනවා. රුපියල් නෑ මන්ත්‍රීතුමා තමුන්නාන්සලා මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. පැහැදිලි මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා ජාමර. ඒ කොටස් දෙක තමයි මේ කතා කරන්නේ රේගු බදු වලින් අහිමි වෙච්ච ආදායම ගැන. ඒක තමයි මේ කතා කරන්නේ. වෙන ඒවා ගැන මෙතන කතා කරන්නේ විකුණුම් මිල හරි සතස වැඩියට ගත්තා අඩුවට ගත්තා ඒ ටික ඔක්කොම වෙනව පැහැදිලි කිරීමක්. එතකොට මෙතෙන්දී මේ කියන මේ ආදායම අහිමි වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ බද්ද තිබුණා නම්. ඒක හරි. නෑ මේ බද්ද තිබුණා නම් මේ සීනි ප්‍රමාණය රටට ආනයනය කරන්නේ නැහැ මේ ආනයනකරුවෝ. එහෙම වුණා නම් මේ ප්‍රමාණයට වඩා මේකෙන් දෙකෙන් පංගු ආනයනය කරනවා වෙන්න පුළුවන්. මේකෙන් 50% ආනයනය කරනවා වෙන්න පුළුවන්. මේකෙන් 25%ක් ආනයනය කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ මේ ටික ගෙනහැල්ලා ගබඩා කරගන්න ගේන්නේ නැහැ අතිරික්ත ගාන ආයෝජනය කරලා. දැන් උනේ මේගොල්ලෝ අවුරුදු මාස 7ක් 8ක් තිස්සේ ලංකාවේ විකුණන්න පුළුවන් සීනි ප්‍රමාණයක් බදු අඩු වෙච්ච වෙලාවේ ගෙනහැල්ලා ගබඩා කරගත්තා. ඒ නිසා එකපාරට බලපු බැල්මට පේනවා
මේක එක්කෙනෙකුට සහන දුන්නා කියලා. ඒ බැලපු බැලමට පේන එක අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මේක ඇතුලේ තියෙන කතන්දරේ ඔබතුමා ඒක හොඳයි කියලා පිළිගන්නවද? නෑ ඉන්න කියන එක. නෑ ඉන්න කියන එක. මොකද ව්‍යාපාරික වශයෙන් මේක සම්පූර්ණ රජයේ පැත්තෙන් ගත්තාම රජයේ ප්‍රතිපත්තිමේ තීන්දුවක්. ව්‍යාපාරිකයාගේ පැත්තෙන් ඒ ප්‍රතිපත්තිමේ තීන්දුවේ වාසිය ගන්න ව්‍යාපාරික තීරණයක් ගන්නවා. රජයට ඕනි විදිහටවත්, කස්ටම් එකට ඕනි විදිහටවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඕනි විදිහටවත්, ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඕනි විදිහටවත් විවෘත ආර්ථික ක්‍රමය තුල වෙළඳාම් කරන්න බෑ. හැබැයි මන්තුමනි අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය කියනවා රාජ්‍ය නිලධාරියෙකු යම් තීරණයක් ගන්නවා නම් පාඩුවක් වෙන අගතියක් වෙන එකක් වරදක් කියන දේ. ඒතකොට මේක ගත්ත තීරණය නෑ මේක රාජ්‍ය ප්‍රතිපත්තියක්. රජයේ ප්‍රතිපත්තියක්. මේක කෙනෙකුට ප්‍රතිලාභ ලබන චේතනාවෙන් ලබා දෙන එකක් නෙමෙයි මහ බැංකු වාර්තාව. මහ බැංකු බැඳුම් කර නිකුත් කිරීමේදී වගේ එතන දුස්සන්දානයක් තියෙනවා, එකතුවක් තියෙනවා, වැඩේ කරනවා, රටින් පලා යනවා. මෙතන එහෙම එකක් නැහැ. මෙතන රජයේ ප්‍රතිපත්තිමේ තීන්දුව අරන් තියෙනවා. රජයේ ප්‍රතිපත්තිමේ තීන්දුව ක්‍රියාත්මක කරලා තියෙන මුදල් අමාත්‍යාංශය හරහා ඒක තුල දැන් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනි කාරණාව තමයි මේ බදු මුදල අඩු කරන්නේ නැතුව තිබුණා නම් මෙච්චර සීනි ප්‍රමාණයක් ගේන්නේ නැහැ. දැන් මේ ගෙනාපු අය බලාපොරොත්තු වුණා සීනි වල බදු අඩු කළා සීනි ටික ගෙනාවට පස්සේ රජය නැවත බදු පනවයි කියලා. රජය නැවත බදු පැනෙවුවා නම් මොකද වෙන්නේ? ඒගොල්ලෝ මේ තියෙන මිලට තව රුපියල් 50ක 60ක මිලක් එකතු කරලා වෙළඳ පොලේ විකුණන්න පුළුවන්. නමුත් රජය අදටත් 725 බද්ද පවත්වාගෙන යනවා. එහෙමනම් දැන් මේ අයට මේ ඒ කියන්නේ ඩොලර් එකේ ෆ්ලක්චුේෂන් එකට යටත්ව යම්කිසි ලාභයක් පවත්වාගෙන සීනි මිල මේ රජයේ බලාපොරොත්තු වෙන මට්ටමටම පහළ ඇවිල්ලා විකුණන එක වළක්වන්න බැරි වෙනවා. ඔබතුමාලට බැරිද යෝජනාවක් කරන්න මෙච්චර තොග ස්ටොක් තියෙනවා නම් දැන් 85ට විකුණන්නකෝ කියලා. ඒක තමයි අපේ ඉල්ලීම. ඒක තමයි අපේ ඉල්ලීම. එතකොට ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අයිතු ලාභයක් ලබලා තිබෙනවා නම් ඒක තමයි ඒ අයිතු ලාභයක් ලබලා තිබෙනවා නම් මම සාමාන්‍ය 105යි සතොසේගේ. ඊළඟට තව එක පොඩි පැහැදිලි කිරීමක් කරන්න දෙන්න. අපි කෙටියෙන් පන්තුනේ කාලේ. ඒ පැහැදිලි මෙතන වංචා සහගත විදිහට රජයේ ප්‍රතිපත්තිමේ තීන්දුව පාවිච්චි කරලා තියෙනවා නම් හෝ එහෙම නැත්නම් මෙතුමලා කියන විදිහට නිලධාරීන් අයිතු තීරණයක් අර සෙන්ට්‍රල් බැංක් එකේ සිද්ධිය සම්බන්ධයෙන් වගේ ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් අපි කීයටවත් ඒ අය ආරක්ෂා කරන්න පෙනී හිටින්නේ නැහැ. අනිවාර්යෙන් මේ පිළිබඳව අපි පරීක්ෂණය කරන්න ඉල්ලලා තිනවා. ඒ අය හෙළිදරව් කරන්න පෙනී හිටිනව විතරක් නෙමෙයි. දැන් අපි පහුගිය දවස්වල අර අසාසාලි හිටපු ආණ්ඩුකාරතුමා ගිහිල්ලා ඉදිරිපත් කරපු කරුණුත් එක්ක අපි CID එකට ප්‍රකාශයක් කළා. ඒ වගේම මෙතෙන්ටත් ගිහිල්ලා පැමිණිලි කරලා අපි මේ தත්ත්වය මේ කරන්න කියලා අපි මේ නොකිය ඉන්නේ නැහැ. ඒ වගේ මට තප්පරයක් දෙන්න මේ මෙතුමා ඉඳන් කියනවා මේ මොකද්ද කතා කළා අපි මේ දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙතුමා කතාවක් කිව්වා අපි මේකේ මහමොලකාරයෝ ගැන දන්නේ නැහැ මහමොලකාරයෝ හොයන්න ඕනේ එමයි කියලා වෙලා මං චූටි වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න කැමතියි. හොඳයි. මේක පොඩ්ඩක් ප්‍රදර්ශනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපේ මුජිබුර් රහබන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ කරපු කතාව එදා. මේක පිළිබඳව වෙලාවට එක ඇහෙන්නේ නැහැ නේ. ඔය කිව්වා ඇහෙන්නේ නැහැ සාමාන්‍ය බෝල්. මේ තියෙන ඒක ගැන කතා කරන්නේ. කොට ගවුම් ගහන් යනවා, කොට කල්සන් ගහගෙන යනවා. ප්‍රදේශයක විතරක් ඇදගෙන යනවා. නෑ මේක තියෙනවා. කතා කරන්නේ. නෑ ඕක මේක තියෙනවා. කතා කරන්නේ සම්බන්ධ ප්‍රශ්නයක්. ඕඩියෝ දැන් හරි වෙලාව යනවා. මේකේ මෙතුමා කියන්නේ මොකද්ද? මේ විජේජාත රාජපක්ෂ මැතිතුමා කියනවා එදා පාර්ලිමේන්තුවේදී මෙන්න එතුමා කියනවා. මේ තියෙන්නේ මේ ගණ්ඩ රිෂාඩ් හිස්බුල්ලා මුජිබර් අසාසාලි ඉස්ලාම් අන්තවාදීන්ට ආරක්ෂා කළා. CID පැමිණිල්ලක් කරන්න නෑ ඉන්න කියනකම් තප්පර දෙන්නක පැහැදිලි කරන්න. ඕක හැමදාම කිව්ව බයිලා හිටපු ඇමතිතුමා කියන්නේ. එතකොට මේක එදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපුවම මෙතුමලා ඉදිරිපත් වෙලා කරපු කතාවේ කොටසක් තමයි මම ඉදිරිපත් කළේ. හරි කාලය අවසන් වෙනවා. පැහැදිලිවම කිව්වා නෑ එහෙම එකක් නෑ කියලා. හැබැයි අද පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා 400 ගාණක් මැරිලා 300 ගාණක් අංග විකල වෙලා ලංකාවේ ඉතා විශාල විනාශයක් වුණාට පස්සේ මෙතන ඇවිල්ලා කිඹුල් කඳුළු හදනවා මෙන්න මෙහෙමයි කියලා. ඒ කියන්නේ මට අවශ්‍ය වුණේ ඇත්තටම මේ දෙපිට කාටු ගතිය පෙන්වන්න. හොඳයි. බොහොම ස්තුතියි. තමුන්නාසලගේ දෙපිට ගාත්තු ගතිය පෙන්වන්න. නැත්නම් මෙතුමා පුද්ගලික කටලුවක් නෑ. මේ මෙතුමා ඔය කියපු කතාව ගැන මම මේ ඇන්සර් දෙකම ගෙනාවා මම දන්නවා මේ දවස්වල තියෙන හින්දා මම නොවැම්බර් මාසේ
18 සිකුරාදා තමයි විජේදාස රාජපක්ෂ මහත්තයා කතාව කරන්නේ. මම කරලා තියෙන්නේ 2016 නොවැම්බර් 22. ඒ කතාව දෙකම මේකේ තියෙනවා. ඒකේ මම පැහැදිලිව කියලා තියෙන්නේ එතුමා කියන සංඛ්‍යා ලේඛනවල තියෙන වැරදිභාවය ගැන තමයි කතා කරන්නේ. හරි. එහෙම එකක් නෑ. ඉතින් මගේ කතාව තියෙනවානේ මන්ත්‍රතුමා. මගේ කතාව තියෙනවානේ. ඉතින් මම මේක තියාගෙන බොරු කියන්නේ නෑනේ. මට එම බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැනේ. මම මේ රටේ සියලුම අන්තවාදී වලට විරුද්ධව වැඩ කරන මිනිස්සෙක්. ඒ වගේම 2018 සහරාන්ගේ විශේෂයෙන්ම දිගන සිද්ධිය ඇති වෙච්ච උනාට පස්සේ සහරාන් වීඩියෝ එකක් එයාගේ දාලා තිබුණා අන්තවාදී කතාවක්. ඒ කතාව මම මේ අන්තර්ජාලයේ දැකලා මම ඒක CD එකක් අරන් ගිහලා පොලිස් මූලස්ථානයට මම පැමිණිල්ලක් දැම්මා. මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න මොගේ කතාව ඉතා භයානකයි කියලා. ඒ වගේ අපිට අන්තවාදී මොන අන්තවාදී වුණත් මේ රටට හානිදායකයි. ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද කියන එක වැඩක් නැහැ. සියලුම අන්තවාදයෙන් කරන්නේ විනාශය. ඒ අපේ සමගිය කඩන එක, අපේ සංහිඳියාව කඩන එක, මේ රටේ ඉන්න ජාතීන් අතර වෛරය ඇති කරන එක, ඒක තමයි සංහිඳි මේ අන්තවාදයෙන් කරන්නේ. ඒ හින්දා මොන අන්තවාදයක් මේ රටට අහිත කරයි කියන මතය තමයි මම දිගින් දිගටම වැඩ කරලා තියෙන්නේ. විජේදාස රාජපක්ෂ මහත්තයා අද Taman දේශපාලනිකව බංකොලොත් වෙලා ඉන්නවා. මේ බංකොලොත් වෙච්ච එක බේරගන්න බලනවා අඩුම ගානේ දැන් මේ මලමිරි ටික අල්ලගෙන හරි එතුමාට නැගිටින්න පුළුවන්ද කියලා ඊටාම මේ බාල උත්සාහයක එතුමා යෙදෙනවා. ඉතින් අපි එතුමා ගැන කනගාටු වෙනවා. ඒ එතුමා කරන දේවල් ගැන. එතුමාට ওই තරම් දත්ත තියෙනවා නම් ඉතින් එතුමාට පුළුවන් අපිට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. දැන් මේ නැත්නම් මට සීනි අමතක වෙනවා. ඔක කතා කරන්න ගියාම. දැන් මෙතුමා මේ හොඳ කතා ටිකක් කිව්වා ඉඳගෙන මේ කියලා. මෙතුමා කිව්වා මේ මාමයි බෑනයි එකතු වෙලා තමයි ගැව්වේ කියලා. ඔව් ඉතින් මාමයි බෑනයි එකතු වෙලා තමයි ගැව්වේ. ඉතින් මේක ගැව්වේ ඇවිල්ලා මේ මාමයි බෑනයි වගේ මේ ගජ මිතුරන්ට නම එකතු වෙලා මේ ගැව්වේ. මේ ජනාධිපතිතුමාගේ ගජ මිතුරන්ට උදව් කරා සීනි ගේන්න. මේ චාමර මේ රටේ මතක තියාගන්න මේ රටේ සාමාන්‍යයෙන් සීනි ඕන වෙන්නේ අවුරුද්දකට මෙට්‍රික් ටොන් 5,50,000යි 6,50,000 අතර තමයි මෙට්‍රික් ටොන් ඕන වෙන්නේ ලංකාවේ පරිභෝජනය සාමාන්‍යයෙන්. එතකොට මාසෙකට ඒ කියන්නේ 45,000යි 55,000යි වගේ ප්‍රමාණයක් තමයි ලංකාවේ පරිභෝජනයට සීනි අවශ්‍ය වෙන්නේ. එතකොට අද මේ ඔක්තෝබර් 14 වෙනිදා මේ ගැසට් එක විශේෂයෙන් ඔක්තෝබර් 13 වෙනිදා සීනි එකේ තිබෙන බදු 725ට අඩු කරාට පස්සේ ඒ මාස කීපයකට එනවා මෙට්‍රික් ටොන් 3,20,000ක්. ඒ කියන්නේ මාසයකට මෙට්‍රික් ටොන් 80,000ක් ඇවිල්ලා තියෙනවා. එහෙම කොහොමද වැඩි වෙන්නේ? කියන්නේ ඩබල් වෙලා තියෙනවා සීනි එක. ඉතින් එහෙම කොහොමද වැඩි වෙන්නේ? දැන් සාමාන්‍ය ලංකාවට අවශ්‍ය වෙන ප්‍රමාණය තියෙන්නේ මෙට්‍රික් ටොන් 5,50,000 6,50,000 අතර ප්‍රමාණය. ඒ කියන්නේ ඇවරේජ් එක මාසෙට 45,000යි 55,000යි. ආනයන ඔක තමයි ප්‍රමාණය. නමුත් දැන් මේක ගැහුවට පස්සේ 725ට අඩු කරාට පස්සේ මේ සීනි ගෙන්නනවා මෙට්‍රික් ටොන් 3,20,627ක් ගෙනල්ලා තියෙනවා. මෙට්‍රික් ටොන් මේ කවුද කියන්නේ මුදල් අමාත්‍යාංශ වාර්තාවේ තියෙන්නේ මේ මම කියනව නෙමෙයි නෑ ඒ කතාව ඊළඟට මෙට්‍රික් ටොන් ඊළඟට අර මෙතුමන්ලගේ හිතවතා ජනාධිපතිතුමාගේ හිතවතාගේ සමාගම ගෙනල්ලා තියෙනවා ඒකෙන් 128ක් එයා ගෙනල්ලා තියෙන්නේ අර 7 වෙනියට හිටපු එක කෙනා පළවෙනියට අවිල්ලා තියෙන්නේ මේ මෙට්‍රික් ටොන් 3,20,000න් එයා ගෙනල්ලා තියෙනවා 128ක් එයා 725 කරපු ගමන් ඊළඟට තමයි දැන් මේකේ තිබෙන අනිත් දේ තමයි දැන් මේ සීනි ගෙනාවම දැන් සීනි වල මෙතුමන්ලා කියනවනේ මෙතුමන්ලාගේ ප්‍රතිපත්තිය කියලා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. දැන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තිබුණේ ජූලි මාසේ මොකද්ද? ජූලි මාසේ ඇවිල්ලා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඇවිල්ලා ඒගොල්ලෝ සීනි ගෙනාවේ රුපියල් 33 සිට 50 දක්වා වැඩි කරා. ජූනි මාසේ 2020. ඒ කියන්නේ සීනි බදු වැඩි කරා. ඊළඟට ඔක්තෝබර් මාසේ 13 වෙනිදා එනකොට රුපියල් 50 ඉඳන් 725ට අඩු කරනවා. දැන් මේ අඩු කරපු ගමන් මේ ආනයනකරුව මොකද්ද කියන්නේ? සීනි බද්ද අඩු කිරීමෙන් රජයට කෝටි 1,300ක් පාඩුයි. ආනයනකරුව වැඩි වෙලා රටට විදේශ විනිමය අහිමි වෙයි. එතකොට දැන් මේ සීනි ආනයනකරුව කියන්නේ දැන් මේගොල්ලෝ තමයි සීනි හැමදාම ලංකාවට ගේන මිනිස්සු. දැන් ඒගොල්ලෝ කියනවා ආණ්ඩුවට කෝටි 1,300ක් පාඩුයි කියලා. මේ අපි නෙමෙයි කියන්නේ මේ පත්‍රයේ තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා සීනි ආනයන බද්ද රුපියල් 725 දක්වා අඩු කිරීම නිසා මේ වෙනිට රුපියල් කෝටි 1,300කට වැඩි ආදායමක් රජයට අහිමි වේ ඇතැයි ආනයනකරුවෝ පවසති. කියන සම්ප්‍රදායික සීනි ආනයනකරුවන්ගේ සංගමය මේ කියන්නේ. ඒතකොට ඒගොල්ලෝ කියනවා මේ වෙලාවේ ඕන තරම් ලංකාවේ සීනි තියෙනවා මාකට් එකේ. සීනි එහෙම හිඟයක් නැහැ. එතකොට සීනි හිඟයක් එහෙම නැතුව තිබිද්දී මොකටද රුපියල් 50 තිබුණු සීනි බද්ද 725ට ගෙනාවේ?
ඇයි ගෙනාවේ? ඉතින් සීනි හිඟයක් තියෙනවා නම් කමකුත් නැහැ. මේ සීනි ටික මාකට් එකට ගෙන්න ගන්න මේ දාගන්න. එතකොට හේම සීනි හිඟයක් නැතුව, එහෙම ඉල්ලුමක් නැතුව. එතකොට ඊළඟට මෙතුමන්ලා විශේෂයෙන්ම මේ අර බොන්වෙයා රවුස් කියලා තියෙන්නේ. බරයි බන්ධිත ගුදම් වල තිබුණේ මෙට්‍රික් ටොන් 8500ක් වරායෙන් රේගුවෙන් නිදහස් වෙලා තියෙනවා. 725 කරපු ගමන් 8500ක් තියලා තිබුණා මෙට්‍රික් ටොන්. ඒ 8500ම 725 කරපු ගමන් කෙලින්ම ගෙනල්ලා තියෙනවා එළියට. ඒතකොට ඒකේ පාඩුව කාටද උනේ? දැන් මෙතන තියෙන පාඩුව තමයි දැන් ජනාධිපතිතුමා 725 කරලා ඊළඟට ගැසට් එක ගහනවා රුපියල් 85ට සීනි දෙන්න කියලා. ඉතින් එතකොට මන්තුමනි එතන රජයේ පැත්තෙන් ඒක සද්භාවයෙන් රජයේ පැත්තේ වගේ මිශ්‍ර වුණා කියන තැන සද්භාවයෙන් වංචාව කරා. ඒක තමයි ඇත්ත කතාව. සද්භාවයෙන් වංචාවක් කරා. මෙහෙමනේ වංචාව කරනකොට සද්භාවයේද අසද්භාවයේද කියලා එකක් නැහැ. වංචාව තමයි. නෑ එතකොට ගැසට් එක නොගහ හිටියනම් ඔබ ওই තර්කේ හරිනේ 85ට සීනි දෙන්න ඕනේ නැහැ කියන තර්කේ හිටියනම්. නමුත් දැන් එතන රජයේ පැත්තේ 85ක්. දැන් අපි කියන්නේ දැන් සාමාන්‍ය තර්කේ තමයි ඕනෑම මුලේ තියෙන මිනිහෙක් එක කියනවා බද්ද අඩු කරාම භාණ්ඩවල මිල අඩු වෙන්න එපා. ඕක සාමාන්‍ය ආර්ථික දැනුමනේ. අපි සාමාන්‍යයෙන් බඩුවල මිල අඩු වෙනකොට මාකට් එකේ අඩු වෙනවා. ඊළඟට ටැක්ස් එක බද්ද අඩු කරාම ඒ පිරිවැය අඩු වෙන හින්දා මාකට් එකේ බඩු අඩු වෙනවා. එතකොට මෙතුමන්ලා 50ට තිබුණ එක 725 කරලා මාකට් එකට සීනි එනවා. එතකොට ඒ වෙලාවේ සීනි කොස්ට් එකට කීයද වෙලා තියෙන්නේ? එදා ඒ දවස්වල ඒ ඔක්තෝබර් මාසයෙන් පස්සේ රුපියල් 77යි 89 අතර තමයි කොස්ට් එක ඇවිල්ලා තියෙන්නේ සීනි වල. 725 කරාට පස්සේ 77යි 89 අතර. නමුත් සීනි කීයද වික්කේ? සීනි වික්කේ ඇවිල්ලා 113 ඉඳන් රුපියල් 130 140 වෙනකන් සීනි ගියා. 120ට ගියා. ධන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා සීනි 124ට ගියා කියලා. ওই 725ට කරාම. ඒතර කවුද ඒ ලාභය ලැබුවේ? ඊළඟට සතෝසේක ගන්නවා සීනි රුපියල් 132 ගාණින් ගන්නවා. 725 කරලා. ඒතර කවුද මේ ආනයන කරුවෝ? ඒතර මේ ජනතාවට ලැබෙන්න අපි කියන්නේ ඒක මේ හෙන ගන්න අපරාධ. ඒ අපරාධ කියලා කිව්වේ මේ COVID-19 වලින් හෙම්බත් වෙලා නන්නත්තර වෙලා ඉන්න ජනතාවට සහන දෙන්න ඕන වෙලාවට මෙතුමන්ලට දේශපාලන වශයෙන් උදව් කරපු ඒ ජාවාරම්කාරයන්ට කෝටි ගානක මුදල් හම්බ කරන්න මෙතුමන්ලා ඉඩ දුන්නා. අවසන් කරමු. ඒ ඉඩ දීම ඊටාම පාපයක් ඒක. අද තමුන්නාන්සලා දන්නවා. අද මිනිස්සුන්ට කන්න නැහැ, බොන්න නැහැ, ආදායම් මාර්ග නැහැ. COVID-19 අර රස්සාවල් නැති වෙලා මිනිස්සු අද නන්නත්තර වෙලා ඉන්නවා. අද මිනිස්සුන්ට එක වේලක් කාලා පොල් ගෙඩිය රුපියල් 110යි. අද සම්බායක කීරි සම්බායක 180යි. අද මේ කව්පික් 500 617යි. අද උළුඳු එක තාමර 1200යි. උළුඳු කිලෝ එක ඔබතුමා දන්නවද? තෝස කඩේ තෝසයක් කීයද රුපියල් 80යි. අද ඉස්සර අපි රුපියල් 100ක් අරන් ගිහලා දවල්ට බඩ අපි කාලා ඉනවා. අද රුපියල් 100ක් අරන් ගිහලා තෝස කඩේ එක තෝසයයි කන්න පුළුවන්. තෝසයයි වඩයක් කන්නත් බෑ. තෝසයයි ප්ලේන්ටියක් බොන්නත් බෑ. මොකද අද ප්ලේන්ටිය රුපියල් 25යි. අද ඒ තරමට ගණන් ගිහලා ඒ හින්දා අද අපි තමුන්නාන්සලට කියන්නේ තමුන්නාන්සලා ඇත්තටම අවංකව කතා කරන മന്ത്രിවරු ඒ හින්දා තමුන්නාන්සලාගෙන් අපි ඉල්ලනවා මේ ගනුදෙනු හරහා වෙච්ච විශාල පාඩුවක් එක පැත්තකින් රජයට අහිමි වෙලා තියෙනවා අනිත් පැත්තෙන් ජනතාවට අහිමි වෙලා ඉන්න තමුන්නාන්සලා පුළුවන් තරම් තමුන්නාන්සලාගේ නායකයන් ඉල්ලන්න මේ ගනුදෙනු වලට සම්බන්ධ වෙච්ච උදවියට විරුද්ධව ක්‍රියා කරන්න කියන එක තමයි අපි මේ മന്ത്രിවරු දෙපළකින් ඉල්ලන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. නිමල් පියතිස්ස මන්තුමනි ඔබතුමාට අවස්ථාව. ඔව් චාමර මං හිතනවා අපේ මුජිබර් රහමන් මන්තුමා අවසානයේ මං හිතනවා අවසන් කරේ ටිකක් ශබ්දය වැඩි කරලා ඔය ශබ්දය තිබුණාද යහපාලන ආණ්ඩු කාලය තුල. ඔය යහපාලන ආණ්ඩු කාලය තුල එතුමන්ලගේ ආණ්ඩු කාලය තුල මහා බැංකුවේ දැවැන්ත මුදලක් හොරකම් කරනකොට සංවිධානාත්මකව අගමැතිවරයා ඇතුළු පිරිස ඔහොම ශබ්දයක් අපිට ඇහුනේ නැහැ. ඔබතුමාලා ඔය වගේ විරෝධී ප්‍රකාශ කරා නම් ඔබතුමාලගේ ආණ්ඩුව තාමත් තියෙනවා. ඊළඟට ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට අත ගහලා දේශපාලන පලී ගැනීම් වලට විශාල වශයෙන් අපේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ලක් කරලා ඒ වගේම ජාතික ආරක්ෂාව නැත්තට නැති කරලා බුද්ධ්‍යංශ කොඳුනාරිය කඩලා බිඳලා විනාශ කරලා නේද? ඒ වගේම අපි දන්නවනේ වහබ්වාදී ත්‍රස්තවාදීන්ට මූලධර්මවාදීන්ට සම්පූර්ණයෙන්ම ඒ ආකාරයට සංවිධානය වෙලා කටයුතු කිරීමේ හැකියාව අත්පත් කරලා දුන්නේ යහපාලන ආණ්ඩුවම. ඒ ආණ්ඩුව ඇතුළේ හිටපු විශේෂයෙන් විජේදාස රාජපක්ෂ මැතිතුමාගෙන් පවා කියවුණා එනං ඒ අදයකින් නම් කියවෙන නම් නෙවෙයි. ඉතින් අපි දන්නවා මේ ඔය කියන ගැටුම ඇති වෙන්න කලින් විජේදාස රාජපක්ෂ මැතිතුමා මට මතකයි යහපාලන ආණ්ඩුවෙම ඉන්න කාලය තුල
හරිම පැහැදිලිවම එතුමා ඉදිරිපත් කෙරුවා අනාගතයේ මේ ආකාරයේ අනතුරක් තියෙනවා. හරිම නිර්වුල් විදියට කරුණු ඔක්කොම ඉදිරිපත් කළා. හැබැයි ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ වගේ කරුණු අනාවරණය කිරීමේ ප්‍රතිඵලය තමයි මුස්ලිම් මන්ත්‍රීවරු 17 දෙනෙක් එකට එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහත්මයාට බලපෑම් කරලා විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ඇමතිකමත් අයින් කරලා එළියට දැද්දා එක තමයි ඒ අය කළේ. මේ මන්ත්‍රීතුමා මම ඔබතුමාට මේ ඔබතුමායි කියූප කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. මොකද මම 2015 පාර්ලිමේන්තුවේ හිටියා. ඒක ඔබතුමා තේින නෑ. නමුත් මෙහෙම නේද ඔබතුමා මන්ත්‍රීයෙක් හැටියට දැන් මෙහෙමයි. දැන් ඔබතුමා යම් කරුණු කියනකොට ඒවල සත්‍යතාවයක් තියෙනවා නම් ඇත්තට අපිත් අහන් ඉන්නවා ප්‍රශ්නයක් නෑ. නමුත් දැන් ඔබතුමා දැන් ওই විජේදාස රාජපක්ෂ මහත්තයා සම්බන්ධයෙන් කිව්ව කතාව වැරදි. ඒ කතාව එතුමාගේ මන්ත්‍රීකම නැති වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමම ගිහිල්ලා අගමැතිතුමාට කිව්වා එතුමා මේ හොරු ආරක්ෂා කරනවා ඉන්න අයින් කරන්න. කාරණේ පැහැදිලි. ඔබතුමා කතා කරනවා. මෙහෙමයි අපිට ඔබතුමාට ඔහොම කතා කරන්න පුළුවන්. ඔබතුමාගේ අදහසන එක. හැබැයි විජේදාස රාජපක්ෂ මහත්මයා කියන්නේ ඔබටත් වඩා ඉතා වගකීම් සහගතව වචන හසුරුවන පරිණත දේශපාලකයෙක්. එතුමා තමයි කියන්නේ අන්තවාදී මුස්ලිම් මන්ත්‍රීවරු 17ගේ නියෝගයෙන් රනිල් මාව ඇමතිකමෙන් ඉවත් කළා. ත්‍රස්තවාදීන් වෙනුවෙන් පොලිසියට බලපෑම් කළේ අසත් සාලි. මේ රටේ නීතියට යටත් නෑ කියන අයව පිටුහල් කරන්න නීති හදන්න ඕනේ. රිසාඩ් හිස්බුල්ලා මුජිබර් රසාද් සාලි ඉස්ලාම් ත්‍රස්තවාදීන් ආරක්ෂා කළා. එතුමා ඉතාමත්ම බරපතල වගකීමකින් තමයි මේ කතාන්දරේ කියන්නේ බොහොම ප්‍රසිද්ධයි. ඒ නිසා ඔබතුමාලට පුළුවන් මේකට විරුද්ධ වෙන අධිකාරිය. ගරු මන්ත්‍රීතුමා එතුමා වයින් කරුවේ ඉදිරිපත් කරපු පළවෙනි අවස්ථාව නෙවෙයි. ඉතිහාසයේ පුරාවටම අපි අත්දැක්කා. ඒ නිසා අපි දන්නවා අලිබබා සහ හොරු 40 ආණ්ඩුව අපි අදහස් පළ කිරීමට යන්න බෑ. සම්පූර්ණයෙන් විනාශ කරා. ආර්ථික වශයෙන් රට විනාශ කෙරුවා. මහ බැංකුව මංකොල්ල කෑවා. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් උලා කෑවා. මැතිවරණ සිතියන් අකුලලා දැම්මා. ඒ වගේම ගත්තොත් පලිගැනීම් කියන එක ඉතා බරපතල විදිහට කරපු රටම වනසපු හොරකම් කරන එක ඇත්තටම මේ රටේ ජනතාවට මම හිතනවා අමුතුවෙන් පැහැදිලි කරන්නට ඕන නැහැ. හොරු 40 සහ අලිබබා සහ හොරු 40 කටයුතු තමයි අපි අත්දැක්කේ. ඒ වගේම අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම 2015 රට ගෙනල්ලා නතර කරපු තැන ඉඳලා ඔය කෑ ගහන මහත්තුරු ඔය කටමැත දොඩවන මහත්තුරු එතනින් එහාට අඩු ගන්න යහපත ජයග්‍රහණය පහසුකම් සහන මේ රටේ ජනතාවට ලබා දීපු අය නම් මේ කතා කරන්නේ අපිට ගැටලුවක් නැහැ. හැබැයි එහෙම නැහැ. අවුරුදු 4මාර්ග කාලය තුල මුළු රටම හැම අතකෙම විනාශයට ඇදලා දාලා අවුරුදු 30කට 40කට රට ආපස්සට ඇදලා දාපු කට්ටිය තමයි අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳව කතා කරන්නේ. තාමර අපි විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට ගන්නකොට මේ රට සම්පූර්ණයෙන්ම හැම අතකෙම විනාශ කරපු රටක්. යහපාලන නායකයෝ මුළු රට විනාශ කරලා හැම අතකින්ම විනාශ කරපු රටක් ජයග්‍රහණ නැති වෙලා තිබිච්ච රටක් ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික ආරක්ෂාව තහවුරු කරලා දීපු රට හැබැයි 2019 වෙනකොට යහපාලනය ආපහු යහපාලනයේ බලය නැති උනේ රටේ ජාතික ආරක්ෂාව නැති කරලා බුද්ධ්‍යංශ කොඳුනාරටිය කඩලා බිඳලා විනාශ කරලා රටේ ආර්ථිකය වලපල්ලට ඇදලා දාලා රට අස්ථාවර කරලා ලෝක ඉදිරියේ රටේ සුරක්ෂිතභාවය නැති කරලා හැම අතකින්ම රට පාවලා දීලා ඒ වගේම මුස්ලිම් මූලධර්මවාදීන්ගේ ගොදුරක් හිරකාරයෝ බවට පත් වෙලා එයාට කප්පන් කෙලවරක් නැතුව කප්පන් ලබා දීලා ඒ සුළු ඡන්ද පදනමට කෙල හලහල මල පෙරේත ටික වගේ එකට එකතු වෙලා තමයි මේ රට වෙනසුවේ. එහෙනම් මේ රට වනසපු ඒ ආකාරයට හැසිරිච්ච ඉතාමත්ම සාහසික අපරාධ මේ රට අභ්‍යන්තරේ කරපු කට්ටියට අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ එක පැත්තකින් කොරෝනා වසංගතයට මුළු ලෝකෙම ගොදුරු වෙලා අපේ රටත් ගොදුරු වෙලා. හැබැයි යහපාලන එනකොට ඔහොම තත්ත්වයක් තිබුණේ නැහැ. යම් පමණක ජයග්‍රහණ ආරක්ෂා කරලා ජයග්‍රහණ තහවුරු කරලා තිබිච්ච රටක් තමයි යහපාලනයට ලැබුණේ. හැබැයි යහපාලනය අවසන් කෙරුවේ ඒ ගත වෙච්ච වසර 4මාර්ග කාලය තුල අර මම කියපු සියලු විනාශයන් එක්ක. ඒ මහා දැවැන්ත විනාශයන් එක්ක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රට ලැබුණේ. 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මේ රට හැම අතකම විනාශ කරපු රටක් අපේ අතට ලැබුණේ. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතට ලැබුණේ. එතකොට දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයෙක් විදියට ඊටාම සරල ලෙස වියදම් විශාල වශයෙන් අඩු කරගෙන කාර්ය මණ්ඩල අඩු කරගෙන මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරපු එක මැතිචාමර. මේ රටේ අපිට තිබුණ බරපතල ගැටලුවක්. රටේ ආර්ථිකය හැදෙන්නේ රටේ අනිකුත් ස්ථාවර භාවයන් සුරක්ෂිතභාවයන් හැම දෙයක්ම හැදෙන්නේ ජාතික ආරක්ෂාව කියන කාරණේ මූලික සාධකයක් කරගෙන. එතකොට අපිට නොතිබිච්ච අපෙන් අහිමි කරලා තිබිච්ච ජාතික ආරක්ෂාව නැවත තහවුරු කරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. මහා සංඝරත්නය හඹා යනවා දඩයන් කරනවා බන්ධනාගාරගත කරනවා ඉතා බරපතල පීඩනයකට බුදු දහමට එරෙහිව කුමන්ත්‍රණයක් තිබුණා. මේ මූලධර්මවාදීන් ටිකයි පිස්සෝ ටික වගේ එකට එකතු වෙලා
දෙස් විදෙස් තරපුරුෂ NGO කාක්කො ටික එකට එකතු වෙලා යහපාලන නායකයෝ ටික එකට එකතු වෙලා මේ රටේ තියෙන බුදුදහම වනසන්න විනාශ කරන්න කළ හැකි උපරිම මර්ධනයන් ටික කරා. හාමුදුරුවෝ ටික පස්සේ යනවා, දඩයන් කරනවා, හඹා යනවා, බන්ධනාගාරගත කරන ක්‍රියාවලියක් තිබුණා. ඒ විතරක් නෙවෙයි බුද්ධ්‍යංශයේ කොඳුනාර ටික ඇදුවේ කොහොමද? හඹා යනවා, දඩයන් කරනවා, බන්ධනාගාරගත කරනවා. ඒ විතරක් නෙවෙයි. තව පැත්තකින් ගත්තොත් අපේ හමුදාවේ පහුගිය වකවානු තුල මේ රට බේර ගැනීම සඳහා කටයුතු කරපු අයට යහපාලන ආණ්ඩු සලකපු විදිය. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් දැඩි මර්ධනයකට ලක් කරපු විදිය. ගොවි ජනතාව වනසපු විදිය. සෑම ශේෂ්ත්‍රයකටම අදාළ ජනතාවට ජීවත් වෙන්න තිබිච්ච ඒ සුරක්ෂිත භාවය ස්ථාවර භාවය නැති කරපු එක. ඒ නිසා මේ රටේ මහජන ධනය මහජන දේපල කොල්ල කාපු කල්ලියක් අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජාතික ආරක්ෂාව තහවුරු කෙරුවා. දැන් මහා සංඝරත්නයට එහෙම බාධාවක් මර්ධනයක් නැහැ. රණවිරුවන්ට බුද්ධ්‍යංශවල කොඳුනාර ටික කඩලා නැහැ. ඒවා දැන් නැවත ශක්තිමත් කරලා හැම අතකින්ම ගත්තයින් පස්සේ යම් පමණකට මේක සුරක්ෂිත කරලා ස්ථාවර කරලා ඉදිරියට පවත්වාගෙන යන ආණ්ඩුවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ. ඒ නිසා දැන් මේ සීනි කිර ඉන්නේ. දැන් ආපු වෙලාවෙ ඉඳලා සීනි කිරපෙකමනේ කරේ. හැබැයි මහ බැංකු මංකොල්ලේ අද ගත්තම ගණන් බලලා තියෙනවා ට්‍රිලියන් එකකට වඩා පාඩුයි අලාභේ. ට්‍රිලියන් එකකට වඩා අලාභයි. ඒක තාමත් ඒ පාඩුව කෙලවර වෙන්නේ ඒක අඛණ්ඩව දිගින් දිගට යන පාඩුවක්. ඒ නිසා ඒව සම්බන්ධව කතා කරන්නේ නැති මේ මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාලා ඒ වගේම ඒ යහපාලන ආණ්ඩුව මේ රටට කරපු මහා දැවැන්ත විනාශය පිළිබඳව ප්‍රශ්නයක් අහන්න මන්ත්‍රීතුමාට. අපි කතා කරන්නේ නැහැ කියලා කියන්න එපා. අද ඔබතුමාලා ආවේ දැන් ඔය මහා බැංකු කොල්ලේ අල්ලන්නනේ. ඒක දැන් ඔබතුමාලාට 3න් 2 බලය ගත්තා. පාර්ලිමේන්තුවේ 150 ගණන් ඉන්නවා. ජනාධිපතිතුමා 20 වෙනස් කරලා එතුමා ආයි 20 ගෙනල්ලා එතුමාගේ බලටිය ගත්තා. ඉතින් ඒක දැන් අල්ලන්නකෝ. මන්ත්‍රීතුමා මෙහිමයි. දැන් ඕක මතුරලා වැඩක් නැහැ නේද? මතුරන කරන්නේ ඔබතුමාලගේ වාසනාව මතුරලා වැඩක් නැහැ. ආගන්න ඔබතුමාලගේ වාසනාව තමයි මේ කොරෝනා මාරාන්තික වෛරසය රට ඇතුළට කොරෝනා වැඩක් නැහැ නේ මේ එහෙම උසාවිය නොවෙන්න ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් පියවරෙන් පියවර අපේ සැලසුමක් නොතිබ්බ නෙවෙයි. අපි බලයට එන්න කලින් අපි ඉතා සැලසුම් සහගත වැඩසටහනක් එක්ක ආවා. හැබැයි ඔබතුමාලා තාමත් ඒ වාසනාව භුක්ති විඳින අය වෙලා. ඉතින් කොරෝනා අපිට ගෙනාවේ. ඒ වාසනාව භුක්ති විඳින අය වෙලා. අපි ගෙනාවේ දැන් අපි දන්නවා පාස්කු ප්‍රහාරය. කොරෝනා ගෙනාවේ ඕල එයාපෝට් එක අරගෙන හිටියා. ඊළඟට දේශපාලන පරිගැනීමට ජනාධිපති කොමිසමෙන් එළි දක්වලා තියෙන වාර්තාව ඔබතුමාලා ටිකක් අර වතුර හැලිය ටිකක් රත් වෙනකම් පොඩ්ඩක් කොහොම කටයුතු කරයි. හැබැයි ඉදිරි කාලය තුල දැනටත් මේ කටයුතු අඛණ්ඩව සිද්ධ වෙනවා. හැබැයි අපේ වෙනසක් තියෙනවා. මම දන්නේ ජනාධිපතිතුමා පිළිබඳව මට චූටි විවේචනයක් තියෙනවා. මොකක්ද ඒ විවේචනේ? ඒ විවේචනේ තමයි අපි බලාපොරොත්තු වෙච්ච වේගෙන් මේ අයට දඬුවම් ලබා නොදී. අනිත් පැත්තෙන් මම සතුටු වෙනවා අතිගරු ජනාධිපතිතුමා පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා මේ බලය ගන්න කලින් විශාල වශයෙන් බීතියක් පතුරලා තිබුණා. ආවොත් මෙහෙම වෙනවා කියලා. නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ 100% නෙවෙයි 200% රකින්න ඒ වෙනුවෙන් පෙනී හිටින නායකයෙක්. හැබැයි ඔබතුමාලා යහපාලන ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලා මොනතරම් පරිගැනීම් ගොඩක් කරාද? හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපේ ආණ්ඩුවත් ඒකට ප්‍රතිචාර දක්වන්න ගියා නම් අද ඔබතුමාලා ඔහොම කතා කරන්නේ නැහැ. ඔබතුමාලාගේ ගෝලයෝ ඔහොම හැසිරෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. මාධ්‍ය සංවාදවලට ගිහලා ඔබතුමාලා ඔහොම හැසිරෙන්නේ නැහැ. ඔබතුමාලා බැලුවා පොඩි කාලයක්. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩි. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩිකම ඔබලා දුර්වලකමක් මොකද්ද ඔබතුමා ඒකේ අදහස් කරන්නේ? ඒ කියන්නේ අපේ කටවල් වහන්න ඕන කියලාද? නෑ ඔබතුමාලා වගේ ක්‍රියාමාර්ග අපි තේරුවා නම් අපි මොකද ගත්තා? අපේ ඔබතුමා දන්නවද? එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මේ ජනාධිපතිතුමා රූපවාහිනියකට විරුද්ධ පක්ෂය ගේන්න ඕනේ කියන සංස්කෘතිය ගෙනාවෙත් අපි. අනේ නෑ ඔබතුමාලා ඔබතුමාලා හදපු සංස්කෘතියක් තියෙනවා. එහෙනම් මේ රට වලට රට සහසිකත්වයට ඇදලා දාපු මිනිමරුව මූලධර්මවාදී රැකපු පුරතල් කරපු ඒ අයට අවශ්‍ය කරන පහසුකම් අපි බාධා නොකරමු අවසන් කරන්න. මාධ්‍යවාදී මැරුවා. අවසන් කරමු. මාධ්‍යවේදියෝ ටික මැරුවා. සුදු වෑන් ටික හඳුන්වලා දුන්නා. හොඳයි. සුදු වෑන් වලින් මන්ත්‍රී බාධා කරන්න එපා අපි අවසන්. වසන්ත වික්‍රමසිංහ මැරුවා. ජනාධිපතිතුමා වියදම් අඩු කරලා නාස්තිය දූෂණය අඩු කරලා රට යම් පමණකට ඉදිරියට අරගෙන යන මොහොතක් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරලා මැතිවරණ සිතියන් අකුලන්නේ නැතුව මැතිවරණ ඒ වගේම ගත්තම අනිකුත් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබා දෙන ඒ වගේම ගත්තොත් හැම අතකින්ම ගත්තම පියවරෙන් පියවර රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳමින් ඉදිරියට යන නායකයෙක් සහ නායකයාගේ නායකත්වයෙන් යන ආණ්ඩුවක්. ඒ නිසා ඔබතුමාලා කල්පනා කරනවා නම් අතිගරු ජනාධිපතිතුමා මේ කටයුතු වලට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ නැහැ කියලා බය වෙන්න එපා. බොහොම ළඟ එනවා ඉදිරි ක්‍රියාමාර්ග. අපි කියන්නේ ගන්න ටික තමයි ඉක්මනටම. අපි දෙවැනි වටේ අවසන් කරේ. තුන්වෙනි වටේදී හමු වෙමු. කෙටි විරාමයක්.
කරටකර අවසන් වටයයි අප මූලිකව මදවසේදී වැඩි බර තැබීමක් සිදු කළ මේ සීනි සම්බන්ධ කාරණය පිළිබඳ විශේෂයෙන්ම මේ වන විට රට තුළ කතාබහට ලක්වෙන ආණ්ඩුව සම්බන්ධයෙන් යම් විවේචන ගොනු කරන තැනක්. ඒ නිසා ආණ්ඩුව පැත්තෙන් මේට පිළිතුරක් ලබා ගන්නට අප හිතාමත් වැඩි ඉඩකඩක් ලබා දුන්නා. සහ ඒ පිළිබඳ රටේ ජනතාවට බාර කරනවා මෙහි ඇත්ත නැත්ත කුමක්ද කියන කාරණය පිළිබඳ තීන්දුව తీරන ගන්නට. අවසන් වටේ අදහස් පළ කිරීමට සුජිත් චන්දමන්තුමනි ඔබතුමන්ට අවස්ථාව. මේ අවස්ථාවේදී මම අත වශයෙන්ම මේ නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා දක්වපු අදහස් සම්බන්ධව යමක් කියන්න ඕනේ. මොකද එතුමාගේ කතා විලාසයයි එතුමාගේ අදහස් දැක්වීමත් ඉතින් එතුමාගේ නායකයා නිමල් වීරවංශ මහත්තයාගේ පිළිවෙලම තමයි. මොකද හැමදාම අපි දකිනවා එතුමා ඉතින් මේ රටේ කරපු දෙයක් නැහැ. හැම අවස්ථාවෙදිම දේශප්‍රේමයයි, ඒ වගේම ජාතියාලයයි, ඒ වගේම නොයෙකුත් දේවල් සම්බන්ධව හැම අවස්ථාවෙදිම රණවිරුව රට ජාතිය ගැන කතා කරලා තමයි හැම අවස්ථාවෙදිම ප්‍රශ්න යට ගහන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම ජනතාව මුලා කරන්න කටයුතු කරන්නත් එතුමාගේ ඒ අදහස් පහුගිය කාල සීමාව තුළදීම ඉවහල් වුණා කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඉතින් එතුමා මම හිතන්නේ මෙතනදී ප්‍රශ්නයක් මතු කෙරුවා දේශපාලන වශයෙන් එතුමන්ලා රණවිරුව දඩයම් කෙරුවලු. ඒ වගේම දේශපාලන නායකයෝ දඩයම් කෙරුවයි කියලා ඉවරලා අදහස් පළ කෙරුවා. මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ දැන් තියෙන චෝදනාව තමයි හුඟක් අවස්ථාවලදී අරලිය ගහ මන්දිරේ ඉඳගෙන තමයි මේ නඩු ටික ගොනු කෙරුවේ කියලා. ඉතින් මං හිතන්නේ මේ ප්‍රකාශය අධිකරණයට කරන අපහාසයක් යට තමයි අපි දකින්නේ. අපි දන්නා විවිධ චෝදනා සම්බන්ධව සාකච්ඡා කරුවා. ඒ චෝදනාවල් හැම අවස්ථාවෙදීම තිබ්බ චාමර. මේ අදයේ නෙමෙයි මේ චෝදනාවල් සම්බන්ධව 2015 වෙනකම්ම අපි දන්නා 2010 2015 ජනතාවට කිව්වා මේ තරම් හොරකම් වෙලා තියෙනවා මේ මැති අමතුරු ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ වගේ මැති අමතුරුත් මේවට හවුල් වෙලා ඉන්නවා කියලා රටේ ලොකු ආందోලනයක් තිබුණා. ඒ වගේ මතයක් තිබුණා. ඒ නිසා මේ මතය සම්බන්ධව සාකච්ඡා කරලා ලැබිච්ච ලිඛිත සාක්ෂි ඒවත් එක්ක තමයි මේ නඩු ගොනු කෙරුවේ. ඒ නඩු ගොනු කරලි වෙලා උසාවියේ තීන්දුව අනුව යම් අයට දඩුවම් ලැබුණා. නමුත් අපි දන්න හුඟක් අයට දඩුවම් ලැබුණේ නැහැ. ඒ අය හුඟක් අවස්ථාවලදී අධිකරණේ මගහැරලා ගියා. ඉතින් රටේ ඉහළ පෙළ නායකයොත් හුඟක් අවස්ථාවේ නඩුවක් එනකොට අපි දැක්කා අසනීප වෙලා විදේශගත වෙනවා පහුගිය කාල සීමාව තුළදී. ඒ වගේම අධිකරණේ මගහැර ගියා. ඊට අමතරව අපි දන්නවා සමහරක් අවස්ථාවලදී විවිධ බලපෑම් නිසා අධිකරණයේ විනිශ්චයකාරවරු ඉල්ලාස් වෙච්ච අවස්ථාවල් අපි දැක්කා. ඉතින් මෙවැනි සිද්ධීන් නිසා තමයි නිසියාකාරව දඩුවම් ටික අපිට මේක ක්‍රියාත්මක කරගන්න පුළුවන්කමක් ලැබුණේ. නැත්තේ ඔය රණවිරුව සම්බන්ධව කතා කරුවොත් එහෙම ඊයේ ප්‍රධාන ජනාධිපතිතුමා ආවට පස්සේ නිදහස් කරපු එක්කෙනා ජනාධිපති සමාව යටතේ මේවා මේ යහපාලන ආණ්ඩුවෙන් දාපු නඩු නෙමෙයි. මේවා ඒගොල්ලන්ගේ 2010 2015 කාල සීමාව තුළ තමයි ඒ නඩු පවර්ලා කටයුතු කරුවේ. ඒ වගේම දුමින්ද සිල්වාගේ නඩුවත් සම්බන්ධව කතා කරනකොට මේ රංජන් රාමනායක බලපෑම් කරලි වෙලා දුමින්ද සිල්වා හිරේ දැම්මයි කියලා ඉවරලා තමයි හැම අවස්ථාවෙදිම කතා කරන්නේ. ඒක සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. මේ රටේ වැරදි මතයක් අද මම දන්න නිර්මාණය කරන්න හදනවා. මේක ඇත්ත වශයෙන්ම අපි දන්නා දඩුවම් නියමුනෙත් ඒ කාල සීමාව තුළ. ඊට පස්සේ ඇපීල් එකක් දැම්මා. ඇපීල් එක දාලා ගිහලා විනිශ්චයකාරවරු 5 දිනකගේ කමිටුවෙන් තමයි ඒ දඩුවම ක්‍රියාත්මක වුණේ. ඊට පස්සේ තමයි රංජන් රාමනායක මහත්තයා ඒ සම්බන්ධව අර නඩුකාරතුමියකට කතා කරුවා මේ සම්බන්ධව යම් අදහස් අරගත්තා කියලා ප්‍රකාශ කරුවේ. නමුත් ඒ වෙනකොට දුමින්ද සිල්වා මහත්මයා නඩු දාලා අවසන් කරලා තිබුණේ. ඒසක් කිසිම බලපෑමක් එතන සිද්ධ වුණේ නැහැ. එහෙම සිද්ධ වුණයි කියනවා නම් මං හිතන්නේ අධිකරණයට කරන අපහාසයක් යට තමයි අපි සලකන්නේ. දැන් මං හිතන්නේ අධිකරණයට ලොකු අපහාසයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ මෙතුමන්ලා බලයට ආවට පස්සේ දේශපාලන පරිගැනීම් කමිටුවක් පිහිටෙව්වා. ඒ පරිගැනීම් කමිටුව පිහිටෙව්වේ මොකද්ද? රජයේ සේවයේ ඉන්න අයට වෙච්ච අසාධාරණකම් ඒ වගේම අකටයුතුකම් නිසා තමයි ඒව හොයන්න බලන්න තමයි මේ කමිටුව පත් කෙරුවේ කියලා තමයි කියන්නේ. නමුත් අපි දැක්ක ඒ කමිටුවට රජයේ සේවකයෝ විතරක් නෙමෙයි දේශපාලඥයොත් ඒ වගේම අජබිතුරොත් වෙනත් අයත් ඒකට ගෙන්න ගත්තා. ගෙන්නගෙන ඒ නිදොස් කරන්න අද කටයුතු කරලා තියෙනවා. මේක තනිකර කැකිල්ලේ කමිටුවක් කියලා කිව්වොත් මං හිතන්නේ මම නිවැරදි. මොකද අද ඇත්ත වශයෙන්ම මේවා නීත්‍යානුකූලව නිසියාකාරව සාක්ෂි විමසලා නඩු ගොනු කරලා අධිකරණයෙන් තමයි මේවට නඩු දීලා නඩු පවරන්න කටයුතු කෙරුවේ. ඉතින් මෙතනදී අද වෙලා තියෙන්නේ මොකද්ද? මේ අය ඔක්කොම නිදොස් කරන්න හදනවා. මේකට දාපු නඩු ටික ඉවත් කරන්න හදනවා. ඒ වගේම මේවා සම්බන්ධව නඩු දාපු උදවිය, ඒ වගේම සාක්ෂි ගොනු කරපු අය අද වැරදිකාරයෝ කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේක මං හිතන්නේ මේ කිසිසේත්ම සදාචාරාත්මක ක්‍රියාවක් හැට අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් ඇට වර්තමාන කැබිනට් එකේ ඉන්න ඇමතිවරයෙකුටත් අපි දන්නවා චෝදනාවක් තියෙන එක රජයේ ගොනු කරපු එකක් නෙමෙයි. ඕස්ට්‍රේලියාවේ හිටපු මේ ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා තමයි එතුමාට නඩුව ගොනු කෙරුවේ. නමුත් ඒක කිසිම බලපෑමක් රජයේ පැත්තෙන් සිද්ධ වුණේ නැහැ. දැන් ඒ නඩුවත් ඉවත් කරගන්න මේ අදාළ ඇමතිවරයා කැබිනට් එකේදී අත උස්සන්න කටයුතු කරලා තියෙනවා. මට තව එක අවස්ථාවක් දෙන්න මේ ආනයනේ සීමා කිරීම තුළ තවත් වංචාවක් සිද්ධ වෙලා තිබුණා. මේ පොල්තෙල් වංචාව ඊට අමතරව මේ ටයිල් කර්මාන්තය ගැනත් ඒ වගේම අපි නානකරන උපකරණ සම්බන්ධව ජනතාවට පීඩාවට ලක් වෙලා තියෙන අවස්ථාව මම කියන්න ඕනේ.
ඉතින් මේ ආනයන සීමා කරනවා කියලා ඉවරලා මේ ටයිල් ගෙන්නන එකත් නානකාමර උපකරණ ගෙන්නන එකත් මම හිතන්නේ වාසියක් සිද්ධ වෙලා තියෙන්නේ මේ රජයට සම්බන්ධ වෙලා ඉන්න ව්‍යාපාරුවට කියලා මම කියන්න ඕනේ. පැහැදිලිවම එකෙන් විශාල ලාභයක් ලබා ගන්න අද අවස්ථාව උදා කරලා දීලා තියෙනවා කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි අදහස් පළ කිරීම වෙනුවෙන් වලේගොඩ මන්ත්‍රීතුමනි ඔබතුමාට අවස්ථාව. අවසාන අවස්ථාවේ අවසන් අවස්ථාව. ඇත්ත වශයෙන්ම අපේ මේ മന്ത്രിවරු දෙපළම අද මේ විතා වැඩි වෙලාවක් අපි ගත කළා සීනි ගනුදෙනුව සහ සීනි වල බදු පිළිබඳව සාකච්ඡා කරන්න. අපි දන්නවා මේ කාල වකවානුව තුළ සාකච්ඡා වෙන කාරණාවලින් එකක් තමයි සීනි ගනුදෙනුව. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රජයේ විදිහට රජයේ ගත්තු ප්‍රතිපත්තියක් ප්‍රතිපත්තිමේ තීන්දුවක් තමයි සීනි වල බදු අඩු කිරීම. වංචාවකට උදව් කිරීම හෝ එක්තරා පාර්ශවයකට උදව් කිරීම මේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් ව්‍යාපාරික වශයෙන් ඒගොල්ලෝ වාසි ලැබලා තිබෙනවා නම් අයිතු ආකාරයට සහ ඒ වගේම අක්‍රමිකතාවය සිද්ධ වෙලා තියෙනවා නම් අපිත් කියන්නේ ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වලා ඒ වැරදිකාරයන්ට දඬුවම් දෙන්න අවශ්‍යයි කියලා අපිත් ඒ වෙනුවෙන් පෙනී හිටිනවා දඬුවම් ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම සඳහන් කරන්න අවශ්‍යයි මෙතන දැන් ලංකාවට මෙපමණ කාලයක් තිස්සේ යහපාලන කාලයේ තුලදී මේ මෙතුමා අපේ නිමල් පීතිස මන්ත්‍රීතුමා සඳහන් කළා වගේ මේ දර්ශනයක් නැති දිගුකාලීන දැක්මක් නැති දිගුකාලීන ආර්ථික වැඩපිළිවෙලක් රහිත රාජ්‍යයක් තමයි අපි බාරගත්තේ. අද වෙනකොට දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනය ඒ වගේම කාර්මික නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කරන රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම නිෂ්පාදනය කරගන්න පුළුවන් නිෂ්පාදන දිරිගන්නන කර්මාන්ත පුනර්ජීවන යුගයක් ආරම්භ කරලා තිබෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ අත් වශයෙන්ම මේ ආනයන සීමා කරලා තිබෙන්නේ දැන් මේ අයගේ තියෙන එකම ප්‍රතිපත්තිය තමයි ණය වෙලා හම්බන්තොට වරාය විකුණලා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික විකුණලා ඒ වගේම ඉන්දියාවයි මේ ජපානයයි එක්ක එකතු වෙලා ගිවිසුමක් අත්සන් කළා අර වරායේ කෑල්ලක් විකුණන්න සැලසුම් කරලා තිබුණා. මෙහෙම තියෙන දේ මොනවා හරි කමන්නේ විකුණලා සල්ලි ටිකක් අරගෙන ඩොලර් ටිකක් අරගෙන පිටරටින් ගෙනහලා රටේ ජනතාවට කණ්ඩ දීලා තමනුත් කාලා සන්තර්පණය වෙන ආර්ථික ක්‍රමයෙන් ඔබට ගිහිල්ලා දේශීය ආර්ථිකය ශක්තිමත් කරලා වර්ධනය කරලා නගිටවන ආර්ථික දර්ශනයක් සහිත වැඩපිළිවෙලක තමයි අපි ඉන්නේ. මේ වැඩපිළිවෙලේ අඩුපාඩු නැත්තේ නෑ. මේ වැඩපිළිවෙලේ ගැටලු නැත්තේ නෑ. මේ වැඩපිළිවෙල ඊටාම නිවැරදිව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වන්නා වූ සම්පත් හා යෙදවුම් වල අඩුවක් තියෙන්න පුළුවන් පවතින ආර්ථික ලෝක ආර්ථික අවපාතයත් එක්ක. මොකද අපිට අපේ ආනයන අපනයන සීමා වෙලා තියෙනවා. ඒ වගේම විදේශ රැකියාව වලින් අපිට හම්බ වෙච්ච මුදල් ප්‍රමාණය නැති වෙලා තිබෙනවා. ඒ වගේම අපේ වෙළඳපොළ අවස්ථා ඉතා විශාල වශයෙන්ම පහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන අමාරු ආර්ථික තත්ත්වයක් තුළ නමුත් රටේ ජනතාවට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දේවල් ටික සපයමින් ආර්ථිකය පවත්වාගෙන යන්න අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු අපේ රජය කටයුතු කරලා තිබෙනවා. ඊළඟට මෙතුමා සඳහන් කළා උසාවි වලට බලපෑම් කිරීම පිළිබඳව. එතකොට හඬපට මං හිතන්නේ 100 ගාණක් නිකුත් වුණා. ඒකට කතාවකුත් හඳුනා හඬපට එළියට සලුපට අහසට කියලා ඉතා විශාල වශයෙන් අධිකරණයට බලපෑම් කළා, නඩු තීන්දුවලට බලපෑම් කළා, තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් විරුද්ධ මතධර්ම දේශපාලනඥයන් සිරගත කිරීමට ආරක්ෂක අංශ වල සේවාවන් අඩපණ කිරීමට බුද්ධ්‍යංශ විනාශ කිරීමට කටයුතු කරපු ආකාරය පහුගිය කාලේ අපි දැක්ක. අද වෙනකොට ඒ தත්ත්වය මගහැරලා ජාතික ආරක්ෂාව තහවුරු කළා දෙයියනේ කියලා බෝම්බ පුපුරන්නේ නැති වහබ්බාදේ ක්‍රියාත්මක වෙන්නේ නැති රටක් බවට මේ රට පත් කරලා තිබෙනවා. ඉතින් මේ ඒකට උල්පන්දම් දෙන ඒ தත්ත්වයෙන් ඒ වහබ්බාදේ බෙදුම්වාදේ ආරක්ෂා කරපු කණ්ඩායම් අද සුදු පිරුවට ඇඳගෙන ඇවිල්ලා අලුත්ම මුහුණුවරක් දාගෙන පක්ෂේ නම මාරු කළා කියලා ඒ අයගේ ඒ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ කියන එක අපි රටට ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම එතුමා දුමින්ද සිල්වාගේ මහත්මයාගේ නඩුව ගැන සඳහන් කළා. අපි දන්නවා ඉතා පැහැදිලිවම රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ තමුන්නාන්සේලාගේ මන්ත්‍රීතුමා පැහැදිලිවම කියනවා අපිට මැතිණියනි හෙට අනිද්දා වෙනකොට සැනසෙන්න කාරණාවක් අපි රටට කියපු පණිවිඩේ ඔබතුමිය සාක්ෂාත් කරලා දෙනව නේද කියලා අහන එක. ඇයි දුමින්ද සිල්වා ඇතුළට දාන්න කියලා මේ කියනවා. එතකොට මෙහෙම හඬපට තියෙන දේවල් ටිකක් තමයි එහෙම හඬපට සහිත
ඊළඟට තමයි දූෂණ මර්දන කමිටුව කියලා අරලියගහ මන්දිරේ කමිටුවක් පත් කළා. දැන් ඔයාගෙන තියෙන රුපියල් මිලියන කීයක්ද? මිලියන 3000ක් විතර වියදම් කරලා තියෙනවා. රජයේ සේවයෙන් පඩි ගන්න ගමන් මේ ආකාරයට සමස්ත විරුද්ධවාදීන් දඩයම් කරමින් ගෙනිච්ච ක්‍රමවේදය නතර කළා. අද වෙනකොට නීතියට අනුව අධිකරණ පද්ධතියට කෝල් දීලා අත්අඩංගුවට ගන්නේ නැතුව සාධාරණ යුක්තිසහගත විදිහට ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කරන නීතිය ක්‍රියාත්මක වන සමාජ ක්‍රමයක් ආර්ථික ක්‍රමයක් ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ පිළිබඳව අපි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා විතරක් නෙවෙයි තමුන්නාන්සේලාට දැන් වෙලා තියෙන ප්‍රශ්නේ තමයි දැන් තමුන්නාන්සේලා බලයට ආපු ගාම අර අත්නෝමතිකව කටයුතු කරපු ආකාරය අපෙනුත් බලාපොරොත්තු වුණා. කවදාවත් අපෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා. අපේ රජය ඊටාම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ජනතා අපේක්ෂාවන් 69 ලක්ෂයේ ජනතාවගේ අපේක්ෂාවත් 3/2 බලය ලබා දෙනකොට මහමැතිවරණයේදී ජනතාවට තිබුණු අපේක්ෂාත් අපි ඉටු කරනවා. අපි ගෙවලා තියෙන්නේ තාම අවුරුද්දයි. ඒ ජනාධිපතිතුමා පත් වෙලා රජේ පත් වෙලා මාස 6යි ගෙවිලා තියෙන්නේ. ඒ කාලේදීත් දවස් 200 ගන්නකොට දවස් 200න් 160ක් 170ක් කොවිඩ් වලට ගත වෙලා තිබුණා. ඒ නිසා ඊටා කාර්යක්ෂම ප්‍රතිඵලදායක ආකාරයට පෙන්වන්න පුළුවන් වැඩ කොටස් තාම යටිතලයේ ක්‍රියාත්මක වෙමින් ඉන්නේ. ජනතා අපේක්ෂාවන් අපි අනිවාර්යෙන් ඉටු කරලා දෙනවා. ඒ ඉටු කර ගැනීමට, ඒ ඉටු කර දීමට රජයට ශක්තිය සපයලා රජය ආරක්ෂා කරලා මේ ජනතාව බලාපොරොත්තු වෙච්ච අපේක්ෂාවන්ගෙන් පිටටට මේ රජය ගෙනියන්න දෙන්නේ නැතුව පසුපෙළ മന്ത്രിවරුන් විදිහට ඒ ආරක්ෂා කරගෙන කටයුතු කරනවා කියන එක ජනතාවට මේ අවස්ථාවේදී අපි ප්‍රතිඥාවක් විදිහට දෙනවා. බොහොම ස්තුතියි මුජබ්බන්තුමනි ඔබතුමාට අවස්ථාව. මේ චාමර මේ විශේෂයෙන් කියන්න ඕනේ මෙතුමන්ලා මෙතන මොන බෙරිහන් දුන්නත් වැඩක් නැහැ. දැන් මෙතුමන්ලාට ඡන්ද දීපු ජනතාවම මෙතුමන්ලා විවේචනය කරනවා. මෙතුමන්ලාව බලයට ගෙන ආපු උදවියම අර මේ මුරත්තට්ටුවේ ස්වාමින් වහන්සේ මේ ඒ වගේ ස්වාමින් වහන්සේලා අපිට පේනවා දැන් ජනාධිපතිතුමාවයි අගමැතිතුමාවයි ඉස්සරහා තියාගෙන කියනවා මේක වැඩක් නැහැ. අපි විශ්වාස කරා මේක වෙන්නේ නැහැ. එහෙනම් අද මේ ඔක්කොම දැන් මේ තියෙන්නේ මේගොල්ලෝ ඇවිල්ලා මෙතන මේ කිඳිරි ගාවට වැඩක් නැහැ. පරිසරය මෙතුමන්ලා බලාපොරොත්තු රාශියක් එක්ක බලය ගත්තේ. ඒ බලය ගත්තට අද අපිට පේනවා අසමත්. මොකද දැන් අවුරුද්දයි මාස 4ක් ගත වෙලා තිබෙනවා. රටේ ආර්ථිකය තාම දරුණු තත්ත්වයකට පහළ වැටලා තියෙන්නේ. මම ඒක තමයි කිව්වේ මේ රට දැන් මේ අවුරුද්ද සිංහල මේ අවුරුද්දට මුං කැවුම් කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද කිලෝ එක 725යි. මේ දැන් පටන් ගත්තා විතරයි. තව මේ සුමාන 2යි 3යි මේ තියෙන්නේ සිංහල අවුරුද්දට. මේ කීරි සම්බා 180යි. හාල් නැහැ, නාඩු නැහැ. ගන්න අනිත් අපි මේ හැම අත්‍යවශ්‍ය භාණ්ඩයක්ම දවස ගාන වැඩි වෙනවා. බණ්ඩ කවුද බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතුමාට කේන්ති යනවා. මේ බඩු ගණන් ගිහලා හැවුව ගමන් එතුමාට කේන්ති යනවා. මොකද එතුමාත් ඒ කියන්නේ එතුමා ඉන්නේ මාර පීඩනයක. මොකද කරගන්න බෑ. වංචාව දූෂණය වැඩි වෙන. ඒ හින්දා එතුමාට උත්තර දී ගන්න බෑ. මාධ්‍ය අගිලා අහනකොට වෙළඳ ඇමතුමා රවල බලනවා මාධ්‍ය කට්ටියගේ. ඉතින් වෙළඳ ඇමතුමා ඕම රවනවා නම් මෙතුමන්ලාව බලයට ගේන්න ඡන්ද දීපු උදවිය අයේ බලාපොරොත්තු කඩවෙච්ච උදවියට අද කොයිතරම් කේන්ති වෙන්න ඕනේද අද? අනිත් පැත්තෙන් මේ චාමර දැන් බලන්නකො වන විනාශය. දැන් ජනාධිපතිතුමා අර මොකක්ද යන්නේ ගම සමග පිළිසඳර. ජනාධිපතිතුමා ඒකට ගිහිල්ලා ආපු ගමන් ඒ ප්‍රදේශවල ඉවරයි කියලා තමයි අද සමාජ මාධ්‍යවල යන්නේ. කදැන් බලන්නකො දැන් අයියේ පෙරේද අර ටීවී රූපවාහිනී නාලිකාවක ඇවිල්ලා කුඩා දැරියක් ඇවිල්ලා සිංහරාජ වේ වෙන විනාශය ගැන කතා කළා. දැන් ඒ කුඩා දැරියගේ ගෙදරට පොලිසිය ආවලා දැන් එයාගෙන් කට උත්තරය ගන්න. මොකද්ද මේ විහිළුව? එතුමිය ප්‍රසිද්ධිය කරපු ප්‍රකාශය ඇත්තද නැද්ද කියලා එතන කියලා බලන්න ඕනේ වන විනාශයක් වෙනවද කියලා. ඒක කරන්නේ නැතුව මේ කුඩා ළමයාගේ කට වහන්න ඒ ළමයාගේ බය කරන්න මේ පොලිසිය වුණා ගෙවල් වලට. මේ පේනවන්නේ මේ කරන වැඩ. දැන් අද බලන්න සිංහරාජය කපනවා. දෙල්තොට රක්ෂිතය ඉවරයි. ආනවිල්ලාදුව ඉවරයි. ඊළඟට පොළොන්නරුවේ සම්පූර්ණයෙන්ම මේ බැලි ගොඩ දාලා පරිසරය විනාශ කරනවා. ඊළඟට ජල ගැලුම් ගලනවා. ඊළඟට රිවර්ස්ටන් පිටස්තල ඒ ප්‍රදේශය ඉවරයි. නක්ලස් එක ඉවරයි. ඊළඟට පාලු කඩවල වැව අර විවරස්ථානයේ ගල්ගමුව ප්‍රදේශය ඉවරයි. ඊළඟට මගේ ළඟ තිබෙනවා දැන් සිංහරාජය අලිමංකඩ කියලා තියෙන තැනක්. ඒකේ මැණික් මොදලාලිලා කියලා අල්ලලා ඒ ප්‍රදේශයේම දැන් මැණික් ගන්නවා. ඊළඟට සුදු වැලිපත රක්ෂිතේ අක්කර 143කට හොර ඔප්පු හදලා තියෙනවා. එතකොට අද මේ විදියට සම්පූර්ණයෙන්ම අද අපේ රටේ වන සංරක්ෂණයක් යනවා. ඒ කියන්නේ කොයිතරම් මේ වනය විනාශ කරනවද කියලා කිව්වොත් අර ආදිවාසී නායක තිසා හාමිත් දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා තියෙනවා මේ වනය ආරක්ෂා කරගන්න.
මොකද දැන් එයාටත් ඉන්න බැරි වෙලා තියෙන ඒ තරම් කපාගෙන යනවා. දැන් එයාත් බල්ලා මාර වැඩේ දැන් වෙන්නේ. දැන් මටත් දැන් ඉන්න බැරි වෙනවා කියලා දැන් එයා සුප්‍රීම උසාවියට ගිහිල්ලා තියෙනවා මේක නවත්ත ගන්න. මේ ආදිවාසී නායක දිසාහමි. කවුදද එයා උසාවි ගියේ? දැන් එයා පුරෝ තියාගෙන ඉන්නේ දැන් මේ පැත්තේ කවුරු හරි ආවොත් දෙන්න කියලා. මොකද දැන් ඒගොල්ලෝ දැන් බලෙන් ආරක්ෂා කරනවා. මම දැක්ක ඊයේ පෙරේද රූපවාහිනී මේක නිවුස් එක ගියා. ඒගොල්ලෝ ගිහලා එලවනවා මිනිස්සුන්ව. ඇයි? අද ඒ තරමට වන විනාශයක් වෙනවා. ඒ හින්දා අපිට පේනවා පරිසරය රකින්න කියලා ආවේ. ජනතාවගේ ආර්ථිකය හදන්න කියලා ආවේ. මේ රටේ ජනතාවට තරුණයන්ට නොයෙකුත් පොරොන්දු දීලා ආවේ. නමුත් අද ඒ සියලු දේවල් අසාර්ථක වීගෙන යනවා. එහෙනම් අද මේ අවුරුද්දයි මාස 4ක කාලය තුල අපි හැරිලා බැලුවොත් ආණ්ඩුවේ ශේෂපත්‍රය ඒක අලාභයක් හැටියට තමයි තියෙන්නේ. ශේෂපත්‍රයේ බිඳුවයි. මොකද ආණ්ඩුව මේ රටේ ජනතාවට ලබා දීපු ප්‍රගතියක් නැහැ. දැන් අපි ලබා දීපු සහන දෙන්නේ නැහනේ. දැන් අපි ලබා දුන්නා පෝෂණ මල්ල. පෝෂණ මල්ල නැවතුවා. දැන් අපි ලබා දුන්නා අර කුඩා ළමයින්ට අපේ පාසල් දරුවන්ට රක්ෂණයක් ලබා දුන්නා ලක්ෂ දෙයක. දැන් ඒක නැවතුවා. ඒතකොට නිරැඳුම් ටික තවම දී ගන්න බැරි වෙලා හිර වෙලා තිබෙනවා. අවසන් කරමු. ඔව්. එතකොට අද අපිට පේනවා හැම පැත්තෙම ආණ්ඩුවේ ගමන අඩාල වීම තුල අපිට පේනවා සම්පූර්ණයෙන්ම රට ආපස්සට ගමන් කරනවා. ඒ විතරක් නෙමෙයි අද අපි අරගෙන බලමු දැන් ජනාධිපතිතුමාගේ අර ගම සමග මිනිසුන්තරට ජනාධිපතිතුමා ඇමතිවරුන් එක්කද යන්නේ. ජනාධිපතිතුමාට විශ්වාසයක් නැහැ. ජනාධිපතිතුමා තනියෙන් යන්නේ. ජනාධිපතිතුමා තනියෙන් යනවා. ඒ ප්‍රදේශයේ ඉන්න മന്ത്രി කෙනෙක් වෙනවා. ජනාධිපතිතුමාම අධ්‍යාපන ලේකම්ට කතා කරනවා. ජනාධිපතිතුමාම අරයට කතා කරනවා. ජනාධිපතිතුමා මෙයාට කතා කරනවා. ඉතින් ජනාධිපතිතුමාම ඔක්කොම විසඳලා නැති මොකටද ඇමතිවරු? ඇමතිවරු වැඩක් නැහැ. ඒකෙන් පේන්නේ ආණ්ඩුව අකාර්යක්ෂමයි. ජනතාවගේ බලාපොරොත්තු කඩාගෙන වැටලා තියෙනවා. ජනතාව ඡන්ද දීපු ජනතාවත් අද අතරමං වෙලා ඉන්නේ. බොහොම ස්තුතියි නිමල් පියතිසමන්තුවනි ඔබතුමාට අවස්ථාව. ආපහු රට තුළ අපිට දැනෙන පෙනෙන දේ තමයි 2014 කාලේ වගේ දක්කම 2015ට කලින් අපි දැක්කා මේ රටේ විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව රට තුළ ලොකු කාර්යභාරයක් කරගෙන එද්දී යම් යම් ජයග්‍රහණ සහන පහසුකම් රටට ලබා දෙද්දී ජාතීන් අතර සමගියත් යම් පමණකට තහවුරු කරමින් එද්දී ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව රටේ ඔය මම කියපු ස්ථාවරභාවය සුරක්ෂිතභාවය තහවුරු කරගෙන ඉද්දී විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුළු මූලධර්මවාදී සංවිධාන බෙදුම්වාදී සංවිධාන විසකුරු සංවිධාන NGO මාපියාව NGO සංවිධාන ඒ වගේම දෙස් විදෙස් චරපුරුෂ සේවාව රටට විරුද්ධ රටට එරෙහි අපේ රටේ බුදුදහමට එරෙහි අපේ රටේ ජාතිකත්වයන්ට ජාතික සමගියට ආගමික සමගියට එරෙහි බලවේග ටික ඔක්කොම එකට එකතු වෙලා ඉවර වෙලා කටකතා හැදුවා දිගින් දිගට අලුත් මතවාද හැදුවා Facebook වලින් ඒ වගේම වෙනත් විවිධ ආකාරයට ඒ ආකාරයේ කටකතා හදලා ඒ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි කුමන්ත්‍රණකරුවෝ ටික එකට එකතු වෙලා 2015 ජනතාවාදීව තිබිච්ච ආණ්ඩුව පහ වෙන විදිහට නැත්තම් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත් කරන කුමන්ත්‍රණය දියත් වුණේ. එතකොට අද අපේ රටේ ජනතාව පරිස්සම් වෙන්න ඕනේ මේ මහත්තුරුන්ගෙන්. මොකද මේ මහත්තුරු අද ඇවිල්ලා මෙහෙම කතා කළාට මේ රට වනසන්න ප්‍රබල විදිහට දායකත්වය ලබා දීපු මහත්තුරු තමයි මේ කතා කරන්නේ. මූලධර්මවාදයට, ආගම්වාදයට, ජාතිවාදයට, ජාතික සමගියට එරෙහිව උපක්‍රමශීලී ලෙස අපේ රට විනාශ කරන අරමම කියපේවා විනාශ කරන ක්‍රියාවලියකට නායකත්වය ලබා දීපු මහත්තුරු තමයි යහපාලන මහත්තුරු තමයි මෙහෙම කතා කරන්නේ. ඒ නිසා අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මාර ඉස්සරහට කිව්වා මට චූටි විවේචනයක් තියෙනවා කියලා. මම නම් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී වැඩි. ඔහොම ප්‍රජාතන්ත්‍රවාදයේ 100% ක්‍රියාත්මක කිරීම තුළ තමයි ඒක දුර්වලකමක්සේ සලකලා විපක්ෂයේ ඇතැම් කට්ටිය මේ ආකාරයට දොඩවන්නේ. කටමැත දොඩවන්නේ. ඒ නිසා එක පැත්තකින් ගත්තොත් විශේෂයෙන්ම මෙන්න මේ කියන தত্ত্বය එක්ක අපි විශේෂයෙන්ම ඒ ගත වෙච්ච කාලයේ පුරාවටම ඇතිවෙච්ච ඒ සමස්ත කතාන්දරත් එක්ක අද ගතොත් සහල් පිළිබඳව හෝ තවත් අපේ දේශීය ඇතැම් නිෂ්පාදන පිළිබඳව ඔය මහත්තුරු වග කියන්න ඕනේ 1977 ඉඳලා රටේ අපේ දේශීය නිෂ්පාදන විනාශ කරපු දේශීය නිෂ්පාදන වලට ඉඩකඩක් ලබා නොදීපු අය. ඒ නිසා එදා ඒ මහත්තුරුත් මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ අද මේ ඇති වෙන සියලු අර්බුදවලට. ඒක ඒ පැත්තෙන්. ඒ වගේම අනිත් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විශේෂයෙන් ගම සමග පිළිසඳර හරහා ලොකු කාර්යභාරයක් ගම් මට්ටමට ගිහිලා කෙරෙනවා. ඒක මෙතුමන්ලා කොහොමත් ඔක විවේචනය කරනවානේ. කොහොමත් විවේචනය කරනවා. රටේ ජනතාව එතෙන්ට සමීපයි. රටේ ජනතාවගේ ගොඩක් ප්‍රශ්න ගම සමග පිළිසඳර හරහා විශේෂයෙන් ඒ අදාළ නිලධාරීන්
ඒ වගේම ගත්තොත් දේශපාලන අධිකාරිය ඒ කවුරුත් එකට එකතු වෙලා ඒ කටයුත්ත කරන්නේ සමගින්. නැතු අතිගරු ජනාධිපතිතුමා ඇමතිවරු ප්‍රතික්ෂේප කරලා, මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කරලා එහෙම යන ගමනක් නෙවෙයි. හැබැයි ඒවට වැරදි අර්ථකථන දෙනවා. ඒ නිසා අපි අපේ රටේ ජනතාවගෙන් වැඩි වැඩියෙන් ජාතික රූපවාහිනිය ඉඳලා අද ඉල්ලා හිටින්න ඕන අපි අර 2015 කුමන්ත්‍රණය තමයි මේ වෙන වටකින් එන්නේ. ඒ වගේම අපි කියන්නට ඕන අපේ රටේ යම් අයගේ විවේචන අපි අතරේ යම් අඩුපාඩුකම් විවේචන තියෙනවා. හැබැයි ඒක කල්පනා කරොත් අපි මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමාලා වගේ ඒ වගේම තවත් ඔය යහපාලනයේ නැතැම් මහත්තුරු රටවනසපු මහත්තුරු ඒ වගේම මූලධර්මවාදයට අවශ්‍ය කරන ඔක්සිජන් සපේ නැතැම් මහත්තුරු ත්‍රස්තවාදයට බෙදුම්වාදයට ආගම්වාදයට ඔක්සිජන් සපේන මහත්තුරු හිතනවා නම් මේක කෙලවර වෙලා ඉන්නේ ඊළඟට ආයෙත් ඔබතුමාලාගේ ආණ්ඩුවක් කියලා ඒක මිත්‍යාවක්. ඒක සිහිනයකට පමණක් ඒක මිත්‍යාවකට පමණක් සීමා කරන්නත් අපේ රටේ ජනතාව සූදානම්. ඔබතුමාලා හිතන්න එපා අපේ රටේ යම් තියෙන අඩුපාඩුකම් නිසා සජිත් මහත්තයා වගේ කෙනෙකුට මේ රටේ බලයයි කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්න අපි දෙන්නෙත් නැහැ. සජිත් මහත්තයා කියලා කියන්නේ අදක්ෂ අකාර්යක්ෂම තමන්ට ලැබිච්ච අමාත්‍යාංශයත් සම්පූර්ණ වනසපු පරිපාලන හැකියාවක් නැති නිකම්ම නිකන් කටමැත දොඩවන නිකම්ම නිකන් කැරකොප්පුවක්. ඒ නිසා එහෙම කැරකොප්පුවක් නායකත්වය දෙන පක්ෂය කියන්නේ ඒක ඇවිදින කැරකොප්පුවක්. අපේ නායකයා පිළිබඳව රටේ ජනතාව දන්නවා. ලක්ෂ 69ක ඡන්ද ගත්තේ 3-2ක බලය අපේ ආණ්ඩුව ගත්තේ අපි සාමූහිකව එකට එකතු වෙලා. ඒ නිසා ඔබලාට ඒකට ඉඩ අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඔබලා කොහොමත් මේ වෙනකොට ඕලන්ද පොට්ටකාසි බවට පත් වෙන එක වළක්වන්න බෑ. මේ රටේ ජනතාවගේ පිළිගැනීමක් ඔබලට නැහැ. මේ රටේ ජනතාව ඕලන්ද පොට්ටකාසිය තරම්වත් ඔබලා ගණන් ගන්නේ නැහැ. ඔබලා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඔබලා දතකට මැදගෙන හිටියට ඔබලා දතකට මැදගෙන හිටියට ඔබලට නැවත පාලන තන්ත්‍රයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබලගේ පක්ෂයේ මත දෙකඩ වෙලා විනාශ වෙලා ඒක ඇතුලේ මරා ගැනීම ඔක්කොම සිද්ධ වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ රටේ ජනාධිපතිතුමා පිළිබඳව අපිට විශ්වාසය තියෙනවා. ඒ වගේම අගමැතිතුමා පිළිබඳව අපිට විශ්වාසය තියෙනවා. අපේ ආණ්ඩුව පිළිබඳව අපිට විශ්වාසය තියෙනවා. ඒ නිසා අපේ සාමූහිකව අපි ඔක්කොම එකට එකතු වෙලා මේ රටේ අපි ඉදිරියේ නිර්මාණය වෙලා තියෙන අභියෝගයට අපි මුහුණ දෙනවා. වගේම විශේෂයෙන් මුස්ලිම් මූලධර්මවාදී සංවිධාන, බෙදුම්වාදී සංවිධාන, ඉස්ලාම් ත්‍රස්තවාදයක් පරාජයට පත් කරන එක අපි ජාතියක් විදිහට අපේ රටේ ජනතාව විදිහට අපි එකට එකතු වෙලා ඒ අභියෝගය වඩා හොඳින් තේරුම් ගන්න ඕන. 2015 නැවත එන්න හදන කුමන්ත්‍රණයත් ලැත්තනම ලොප් කරලා පරාජයට පත් කරන්න ඕන කියන එකත් අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බොහොමත්ම ඕනෑකමින්. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි අදහස් පළ කිරීම වෙනුවෙන්. අද වට තුනක කතා බහ ඇතුළතදී හැතරම සීනි ප්‍රශ්නය පිළිබඳව අපි වැඩි බර තැබීමක් සිදු කළා. මොකද මේ කතා බහට ලක්වුණු ප්‍රධාන කාරණේ නිසා ආණ්ඩුව පැත්තෙන් මේට අදාළ වුණු පිළිතුර කොමක්ද සහ විපක්ෂීය කාරණේ මොකක්ද? ඒ වගේම ජනතාව මේ පිළිබඳ බලා සිටිනවා. ඒ නිසා තමයි අපි වැඩි බර තැබීමක් කළේ. කෙසේ හෝ පවතින තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව කිසිදු මධ්‍යස්ථ මැදිහත් වීමකින් තොරව මධ්‍යස්ථ කතා බහක් අපි සිටියේ. අපි ආරාධනා කරනවා මේ රටේ ජනතාවට තීරණය කරන්න මේ ඔබේ රට ඔබයි මේ සියලු ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ සහ ඔබයි මේ රට යහපත් තැනකට ගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබේ කතිරයෙන් පත් කරගත් පිරිස ඔබේ කතිරය පාවිච්චි කරලා මේ සියලු දේ සිද්ධ කළේ. ඒ නිසා බුද්ධිමත්ව හැම දෙයක් දිහාම බලන්න කියන කාරණේ රටේ ජනතාවට ආරාධනා කරනවා. ඔබේ ජනමතය වෙනුවෙනුයි අපි මේ සංවාදය පවත්වන්නේ. බොහොම ගෞරවයෙන් යුතුව අද දවසේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මැතිතුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඒ වගේම ගාමිණී වලේබොඩ මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. සමගි ජනබලවේගයේ වෙනුවෙන් පැමිණි මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඒ වගේම සුජිත් චන්ද්‍ර පෙරේරා මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි අද පැමිණීම වෙනුවෙන්. අපි ලබන සතියේ යලි හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයුබෝවන්.